හොඳයි හයිබෝන් සියලු දෙනාටම සුබ දවසක් වේවා. අපි වෙලාව විනාඩි කිහිපයක් ඉක්මවා ගිහිල්ලා තියෙනවා නියමිත වෙලාවට වඩා. ඒ නිසා අපි අපේ පාඩම පටන් ගමු. අපි ගිය සතියේ කතා බහ කරමින් හිටියපු දේ සිකුරාදා පන්තියේදී නූතන සිතියම් විද්‍යාත්මක ශිල්ප ක්‍රම ගැන. නේද? භූගෝල විද්‍යාවේ භාවිත වන ප්‍රායෝගික භූගෝල විද්‍යා ක්‍රම ශිල්ප පිළිබඳව කතා බහ කිරීම තමයි කරගෙන ගියේ. එතෙන්දී අපි කිව්වා භාවිත වෙච්ච ක්‍රම ශිල්ප කීපයක් ගැන කතා කළා. අපි සිතියම් ගැන කතා කළා. ඒ වගේම අපි ප්‍රස්ථාර ගැන කතා කළා. ඒ වගේම ඡායාරූප හා ප්‍රතිබිම්බ ගැන කතා කළා. ඔය ටිකෙන් තමයි අපේ වැඩ කටයුතු අපි අවසන් කරලා තියෙන්නේ. ඊළඟට අපිට අද දිනේ කතා බහ කරන්න තියෙනවා තවත් ප්‍රධාන ක්‍රම ශිල්ප දෙකක් පිළිබඳව. එකක් තමයි පරිගණක ක්‍රම ශිල්ප සහ සංඛ්‍යානමය ක්‍රම ශිල්ප කියන ක්‍රම ශිල්ප දෙක භූගෝල විද්‍යාවේ කොහොමද වැදගත් වෙන්නේ කියලා. අපි ඒකේ මාතෘකාවට අරගෙන තියෙනවා පරිගණක ක්‍රම ශිල්ප. පරිගණක ක්‍රම ශිල්ප. එහෙම නේද? හරි නේද මම? මාතෘකාව වෙනසක් තියෙනවා නම් කියන්න සංඛ්‍යාන ක්‍රම ශිල්ප දන්නේ මාතෘකාවට අරන් තියෙන්නේ. එහෙම වුණොත් මේ ගැටලුවක් වෙනවා නිසා එහෙම ගැටලුවක් නැත්තම් අවුලක් නැහැ මොනවා. පරිගණක ක්‍රම ශිල්ප කියන එක මාතෘකාවට ගත්තාම අපි දන්නවා මේක සාකච්ඡා කරන්න කලින් මට කියන්න මාතෘකාව වෙනස් නම් මාතෘකාව කපලා හරි හදාගමු. අපි දන්නවා 20 වන සියවසේ ආරම්භ වෙනකොට ලෝකේ අවශ්‍යතාවයක් ඇති වෙනවා විශාල දත්ත ගබඩා කිරීම සඳහා. ඒ කියන්නේ විශාල ප්‍රමාණයේ දත්ත ගුණ ගබඩා කරන්න. ඒ වගේම ඒවා කාර්යක්ෂම නැවත ආපහු ගන්න. ඒ වගේම තමයි ඒවා මෙහෙවල කිසියම් කාර්යයක් කාර්යක්ෂමව කරගන්න. යන්ත්‍රයක අවශ්‍යතාවය ඇති වෙනවා ලෝකේ. ඒ නිසා අපි දන්නවා චාල්ස් බැබේජ් කියන පුද්ගලයා මුල් වෙලා ලෝකේ පරිගණකය නිෂ්පාදනය වෙනවා. නේද? නිෂ්පාදනය කරනවා. ඒ නිසා අපිට පේනවා ඊට පස්සේ ලෝකේ විවිධ දත්ත සම්බන්ධ කාර්යයන් දත්ත විශ්ලේෂණය, දත්ත ගබඩාකරණය, දත්ත යාවත්කාලන කිරීම, දත්ත නිරූපණය වගේ කාර්යයන් සඳහා පරිගණකය කියන මෙවලම විශාල වශයෙන් භාවිත වෙනවා. එතකොට අපි දන්නවා මෙන්න මේ සංදිස්ථානයෙන් පස්සේ පරිගණකයේ ලෝකයේ නිෂ්පාදනය වීමත් සමග අපි දැක්කා මුල් අවස්ථාවේ නිර්මාණය වෙච්ච පරිගණකය සාමාන්‍යයෙන් ගෙදර කාමරයක් වගේ විශාල ප්‍රමාණයේ උපකරණයක් වුණා. නේද? හැබැයි අද අපිට පේනවා මේ පරිගණක තාක්ෂණය ක්‍රමානුකූලව දියුණු වෙලා පරිගණකය කියන උපකරණය ඊටාම කුඩා ප්‍රමාණයේ උපකරණයක් බවට එහෙම නැත්නම් අතීගෙන යහගේ උපකරණයක් බවට පත් වෙලා තියෙනවා නේද? නමුත් මේ ප්‍රමාණය ඒ උපකරණයේ ප්‍රමාණය කුඩා වුණාට එකකින් කරන කාර්ය කීප ගුණයකින් දියුණු වෙලා තියෙනවා මිසක් ඒ කාර්ය අඩුවීමක් සිදු වෙලා නැහැ. එහෙනම් අද අපිට පේනවා ලෝකේ දත්ත ගබඩා කරන්න නැවත ලබා ගන්න ඒ වගේම ඒවා යාවත්කාලන කරන්න දත්ත විශ්ලේෂණය කරන්න විශ්ලේෂිත දත්ත නිරූපණය කිරීම කියන සියලුම කාර්යයන් සඳහා ලෝකේ පරිගණකය පාවිච්චි වෙනවා. ඒ වගේම තමයි අපිට පේනවා මේ පරිගණකය කියන මෙවලම ලෝකයේ නිර්මාණය වීමත් සමග ඒක අපිට මේ ක්‍රම ශිල්පයක් විදිහට භූගෝල විද්‍යාවට එකතු වුණා. විශේෂයෙන්ම ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ වැඩ කටයුතු වලදී මේ ප්‍රායෝගික භූගෝල විද්‍යාව ක්‍රම ශිල්පයක් විදිහට මේ පරිගණක ක්‍රම ශිල්ප දියුණු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඔයාලා දැක්කා ලෝකේ මුල් අවස්ථාව. ඒ කියන්නේ භූගෝල විද්‍යාව විශ්ය නිර්මාණය වෙච්ච මුල් අවස්ථාවල ඉඳලා පාවිච්චි වෙච්ච ක්‍රම ශිල්ප අපි ළඟ තිබුණානේ. මොනවද? සංඛ්‍යානේ අපි ළඟ තිබිච්ච එකක්. සිතියම් අපි ළඟ තිබිච්ච එකක්. ඒ වගේම ප්‍රස්ථාර අපි ළඟ තිබිච්ච එකක්. ඡායාරූප ප්‍රතිබිම්බ කියන ඒවා අපි ළඟ තිබිච්ච ඒවා. නේද? මුල් අවදි වල ඉඳන්ම පාවිච්චි වෙච්ච ඒවා. මේ පැරණි ක්‍රම ශිල්ප ටික නවීකරණය වෙලා අලුත් මුහුණුවරකින් ඉදිරිපත් වෙන්න බලපාපු ප්‍රබල සාධකයක් විදිහට අපිට මේ පරිගණකයේ ලෝකේ නිර්මාණය වීම හඳුනා ගන්න පුළුවන්. නේද? ඒ නිසා අපිට මේක ඉතා වැදගත් හේතුව තමයි අපි ළඟ තිබුණු සාම්ප්‍රදායික ප්‍රායෝගික භූගෝල විද්‍යා ක්‍රම ශිල්ප කීපයක් නවීකරණයටපත් වෙන්න අවශ්‍ය සංදිස්ථානයේ නිර්මාණය කළේ මේ පරිගණකය කියන උපකරණය. අපි පොඩ්ඩක් මේ ගැන ලියමු. මෙහෙම ලියන්නකෝ. 20 වන සියවස ආරම්භ වන විට පරිගණක ක්‍රම ශිල්ප කියන එක යටතේ ලියන්න 20 වන සියවස ආරම්භ වන විට දත්ත විශාල ප්‍රමාණයක් ගබඩා කිරීමට ඒවා යාවත්කාලීන කිරීමට ඒවා විශ්ලේෂණය කිරීමට සහ දත්ත නිරූපණය වැනි කාර්යයන් සඳහා
දත්ත නිරූපණය වැනි කාර්යයන් සඳහා යන්ත්‍රයක අවශ්‍යතාවය ඇතිවීමේ ප්‍රතිඵලයක් ලෙස යන්ත්‍රයක අවශ්‍යතාවය ඇතිවීමේ ප්‍රතිඵලයක් ලෙස යන්ත්‍රයක අවශ්‍යතාවය ඇතිවීමේ ප්‍රතිඵලයක් ලෙස චාල්ස් බැබේජ් විසින් පරිගණකය නිෂ්පාදනය කරනු ලැබිය. චාල්ස් බැබේජ් විසින් පරිගණකය නිෂ්පාදනය කරනු ලැබිය. එයින් පසුව ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ ක්‍රම ශිල්ප අතරට පරිගණක ක්‍රමශිල්ප නැමැති නව ක්‍රමශිල්පය ඒකරාශී විය. පරිගණක ක්‍රමශිල්ප නැමැති නව ක්‍රමශිල්පය ඒකරාශී විය. මේ නිසා භූගෝල විද්‍යාවේ ප්‍රායෝගික භූගෝල විද්‍යාව තුළ භාවිත වූ ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ ක්‍රමශිල්ප තුල භාවිත වූ ක්‍රමශිල්ප බොහෝමයක් නවීකරණය වීම සිදුවිය. දැන් මේ උදාහරණ අවස්ථා කීපයක් පෙන්නලා දෙමු අපි. එක උදාහරණාංක 1 හස්තිකව සිතියම් නිර්මාණය කිරීම. හස්තික සිතියම් නිර්මාණකරණය කියන්නේ අතින් සිතියම් හදනවා කියන්නේ. හස්තික සිතියම් නිර්මාණකරණය පරිගණකයෙන් සිතියම් නිර්මාණය කිරීම දක්වා වෙනස් වීම. ඊළඟට දෙවෙනි උදාහරණය අපි ඉස්සෙල්ලා සංඛ්‍යානයේදී ගණන් හැදුවේ මේ යාන්ත්‍රිකවනේ අතින්නේ නේද? යාන්ත්‍රිකව ගණන් හැදුවේ අපි මැනුවල්. එතකොට මේ මෙහෙම ගණන් හදපු අපි දැන් මොකද කරන්නේ? පරිගණකයේ මේ භූගෝල විද්‍යා ක්‍රම ශිල්ප තුලට ආගමනය වීමත් එක්ක දැන් අපි දත්ත ටික පරිගණකගත කරලා පරිගණකයෙන් තමයි විශ්ලේෂණය කරන්නේ. එතකොට අපි අර අතින් ගණන් හදන වැඩේ දැන් කෙරෙන්නේ නැහැ. වර්තමාන සමාජයේ වර්තමාන ප්‍රායෝගික විද්‍යා ක්‍රම ශිල්ප තුලදී අර සංඛ්‍යාන මූල ධර්ම යාන්ත්‍රිකව භාවිත කිරීම අඩුවෙන් තමයි සිද්ධ වෙන්නේ. අපි ඒකත් ලියමු දෙවෙනි උදාහරණ. උදාහරණාංක 2 සංඛ්‍යානයේදී යාන්ත්‍රික ක්‍රමවේද අතීතයේදී භාවිත කළත් සංඛ්‍යානයේදී යාන්ත්‍රික ක්‍රමවේද අතීතයේදී භාවිත කළත්
වර්තමානයේදී පරිගණකාශ්‍රිත සංඛ්‍යාන විශ්ලේෂණ ක්‍රම වර්තමානයේදී පරිගණකාශ්‍රිත සංඛ්‍යාන විශ්ලේෂණ ක්‍රම භාවිත කිරීම හොඳයි එහෙනම් දැන් ඔයාලට පැහැදිලි ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ තිබුණු ක්‍රම ශිල්ප බොහෝමයක් අලුත් මුහුණුවරකින් ඉදිරිපත් වෙන්න බලපාපු භූගෝල විද්‍යාවේ ප්‍රායෝගික භූගෝල විද්‍යා ක්‍රම ශිල්ප තුලට අලුතින් එකතු වෙච්ච ක්‍රම ශිල්පයක් තමයි මේ පරිගණක ක්‍රම ශිල්ප කියන්නේ. මෑතක එකතු වෙලා තියෙන්නේ. ඒ වුණාට මේ එකතු වීම භූගෝල විද්‍යාවේ භාවිත වූ ප්‍රායෝගික භූගෝල විද්‍යා ක්‍රම ශිල්ප බොහෝමයක වෙනස්කම් විශාල ප්‍රමාණයක් නිර්මාණය කරන්න මේ අලුතින් එකතු වෙච්ච සමාජිකයා දායක වෙලා තියෙනවා. නේද? සිතියම් අතින් යන දෙක දැන් පරිගණකයෙන් අයි. ප්‍රස්ථාර අතින් යන දෙක අද පරිගණකයෙන් ප්‍රස්ථාර ආදී. නේද? ඊළඟට සංඛ්‍යානමය දේවල් අපි පාවිච්චි කළා සංඛ්‍යානයේ ගණන් හැදුවා අතින් ඉස්සර දැන් අතින් හදන්නේ ඒවා පරිගණකයෙන් තමයි අද නිර්මාණය කිරීම කරන්නේ. නේද? එහෙනම් මේ මෑතක එකතු වෙච්ච අලුත් එක්කෙනා විශේෂ තුල අලුත් ලොකු පෙරලියක් ඇති කළා පරණේම අලුත් කරලා අලුත් මුහුණුවරකින් ඉදිරිපත් කිරීම සිද්ධ කරලා තියෙනවා. අපි යමු අන්තිම ක්‍රම ශිල්පයට. අපි ළඟ තියෙන පරිගණක ක්‍රම ශිල්ප වලින් පස්සේ අපි කතා කරනවා සංඛ්‍යාන ක්‍රම ශිල්ප. අපේ භූගෝල විද්‍යාව විෂය තුල සංඛ්‍යාන ක්‍රම ශිල්පත් අපිට ඉතාම වැදගත්. නේද? අපි කිව්වා අපි ප්‍රායෝගික භූගෝල විද්‍යාව කියන විෂය ගොඩනැගෙන්න හේතුවක් වුණේ මොකද්ද? භෞතික භූගෝල විද්‍යාවෙත් මානව භූගෝල විද්‍යාවෙත් අධ්‍යයන වලට නතුවන බොහෝ දේවල් අපිට දෘශ්‍යමාන පරිසරයේ දකින්න ලැබෙන දේවල්. දෘශ්‍යමානව දැක ගන්න ලැබෙන දේවල්. එතකොට මේ දේවල් ගැන අධ්‍යයනය කරන අපිට සිද්ධ වෙනවා ශාස්ත්‍රීය බිහි වැඩවලට යොමු වෙන්න. නේද? සැබෑ ලෝකයට ගිහිල්ලා මනෝම් කටයුතු කරන්න බොහෝ අවස්ථාවල සිද්ධ වෙනවා. සියසින් දැක බලාගෙන ඒවා අධ්‍යයනය කරන්න සිද්ධ වෙනවා. ඒ තැන්වලදී දත්ත ජනනය වෙනවා. ඒ දත්ත විශ්ලේෂණය කරන්න වෙනවා. ඒවා ගබඩා කරගන්න වෙනවා. ඒ විශ්ලේෂණය කරපු දේවල් පෙන්වන්න වෙනවා. දත්ත නිරූපණය කරන්න වෙනවා. ඒ වගේ දේවල් වලට ගියාම තමයි අපිට ප්‍රායෝගික විද්‍යා ක්‍රම ශිල්ප අවශ්‍ය වෙනවා කියලා කිව්වේ. ඒතර අපි යමු අන්තිම ක්‍රම ශිල්පය ගැන කතා කරන්න සංඛ්‍යාන ක්‍රම ශිල්ප. හරි. එතකොට දැන් හොඳ දැනකට අපි ආවා. නේද? දැන් මේ ක්‍රම ශිල්පය අර පරිගණක ක්‍රම ශිල්ප වගේ මේ මෑතක අලුතින් එකතු වෙච්ච කෙනෙක්ද? නෑ. භූගෝල විද්‍යාව විෂය ආරම්භ වුණේ යම් දවසකද එදා ඉඳලම සිතියම් භාවිතා වුණා කියවනේ. ඒ වගේම තමයි ළමයි මේ සංඛ්‍යාන ක්‍රම ශිල්පات භූගෝල විද්‍යාව විෂය ආරම්භ වෙච්ච මුල් දවස්වල ඉඳලම අද වෙනකම්ම භාවිත වෙනවා. ඒ වගේම තමයි මේ භූගෝල විද්‍යාව විෂය තුල මේ සංඛ්‍යාන ක්‍රම ශිල්ප වලට තිබුණු වැදගත්කම වැඩි වෙලා මිසක අඩු වෙලා නැහැ. ඒකට හේතුවක් තියෙනවා. අපි දන්නවා 1960 දශකයේ වෙනකම්ම භූගෝල විද්‍යා අධ්‍යයන සිද්ධ කළේ විස්තරාත්මක අධ්‍යයනයන් විදිහට. ඒක තේරුම් ගන්න මෙන්න මෙහෙම යම් දෙයක් පිළිබඳ අපි හිතමු පරිසරයේ සිදුවන කිසියම් සංසිද්ධියක් කියනවා. අපි හිතමු යමහල් කරන ක්‍රියාවලිය ගැන එහෙම නැත්නම් වර්ෂාපතන පතිත වීම ගැන වර්ෂාපතනය ගැන කියලා. අපි මේ වර්ෂාපතනය ගැන පැහැදිලි කරනකොට ළමයි මේ කිසියම් ප්‍රදේශයකට ලැබෙන වර්ෂාපතනයේ ප්‍රමාණය ගැන දීර්ඝ විස්තරයකින් තමයි අපි පැහැදිලි කරන්නේ. ඒක තමයි විස්තරාත්මක ප්‍රවේශය. මහා විස්තරයක් කියලා පරිසරයේ සිද්ධ වෙන යම් සංසිද්ධියක් පිළිබඳව පැහැදිලි කරලා දෙනවා. ඒක විස්තරාත්මක ප්‍රවේශය. ඔය ක්‍රමය තමයි 1960 වෙනකම් 60 වෙනකම් පැවතුනේ අපේ විෂය තුල. හැබැයි අපි දන්නවා භූගෝල විද්‍යාව විෂය තුල නව පෙරලියක් ඇති වෙනවා 1960න් පස්සේ. එතෙන්දී අර විස්තරාත්මක ප්‍රවේශයට අඩු වැදගත්කමක් දීලා. අර විස්තර කරන එක පොඩ්ඩක් පැත්තක දාලා චුට්ටක් ඒක අඩු කරලා ඒ වෙනුවට මේ ගණන් හදලා නේද? සංඛ්‍යාත්මක වටිනාකම් ප්‍රයෝජනෙට අරගෙන ඒවෙන් යම් යම් පරිසරයේ සිද්ධ වෙන මානව සංසිද්ධි පරිසර සංසිද්ධි ප්‍රයෝජනෙට අරගෙන ඒවා විශ්ලේෂණය කරලා මේ ඉලක්කම් වලින් යම් යම් දේවල් පැහැදිලි කරන්න භූගෝල විද්‍යාඥයෝ උත්සාහ කරනවා 1960 දී. ඒකට අපි කියනවා භූගෝල විද්‍යාවේ සිදුවන මේ ප්‍රමාණාත්මක විප්ලවය. මොකද්ද? ප්‍රමාණාත්මක විප්ලවය. හරි? මෙන්න මේ ප්‍රමාණාත්මක විප්ලවය පැමිණීමත් සමග කවද්ද 1960න් පසු 60න් පස්සේ විස්තරාත්මක ප්‍රවේශය වෙනකොට මේ ප්‍රමාණාත්මක ප්‍රවේශය ආදේශ වෙනවත් එක්කම අර මුල් අවදී ඉඳලා භාවිතයේ තිබුණු සංඛ්‍යාන ක්‍රම ශිල්ප වැඩිපුර අවශ්‍ය වෙන්න පටන් ගන්නවා මිනිස්සුන්ට. වැඩිපුර ඕනි වෙනවා. එතකොට මෙන්න මේ ප්‍රමාණාත්මක විප්ලවයත් එක්ක මේ සංඛ්‍යානමය ක්‍රම ශිල්ප වල දැඩි අවශ්‍යතාවයක් දැනෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේක 60න් පස්සේ භූගෝල විද්‍යාව විෂය තුල බොහෝ විට භාවිත වෙන අවස්ථාවක් බාටපත් වෙනවා. හරි? දැන් දත්ත විශාල වශයෙන් ජනනය වෙනවනේ අපේ අධ්‍යයනවලදී. නේද? අපි පරිසරය ගැන අධ්‍යයනය කරන්න ගියත් ජනසංඛ්‍යාව ගැන අධ්‍යයනය කරන්න ගියත්
අපිට විශාල ජත්ත ප්‍රමාණයක් ජනනය වෙනවා. දැන් ඔබ කල්පනා කරලා බලන්න ජනසංගණන පවත්වනවා ශ්‍රී ලංකාවේ. නේද? ශ්‍රී ලංකාවේ ජනසංගණන පවත්වනවා. එතකොට මේ ලංකාවේ ජනසංගණන පවත්වනකොට විශාල දත්ත ප්‍රමාණයක් එකතු වෙනවා. නේද? මේ ටික එකතු කරගන්න ගියාම සමාන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින්, දිස්ත්‍රික්ක මට්ටමින්, පළාත් මට්ටමින්, ග්‍රාම නිලධාරී මට්ටමින් තමයි මේ ජනසංඛ්‍යා දත්ත එකතු කරන්නේ. ඒකතු කරාම විශාල දත්ත සම්භාරයක්. මේක එක්ක කටයුතු කරන්න එක අමාරුයි. නේද? එතකොට මේ සම්බන්ධයෙන් කටයුතු කරන අය මොකද කරන්නේ? මේ සංඛ්‍යාන මූලධර්ම පාවිච්චි කරලා මේ විශාල දත්ත සම්භාරය සාරාංශ කරලා තනි ඉලක්කම බවට පත් කරගන්න බොහෝ විට කටයුතු කරනවා. දැන් මෙහෙම දෙයක් කල්පනා ඔයාට කිව්වට තේරුන්නේ නැහැ. ඔයාට ඔක කිව්වොත් තේරුන්නේ නැහැ. දැන් මෙහෙම දෙයක් කල්පනා කරන්න ඔබ O level දක්වා ඉගෙන යනකොට සාමාන්‍ය පෙළ විභාගය දක්වා එනකොට ඔබට හැම වසරකදීම ප්‍රගති වාර්තාවක් සම්පූර්ණ කරන්න වෙනවා වාරයක් අවසානයේ. නේද? ප්‍රගති වාර්තාවක් සම්පූර්ණ කරලා දෙනවනේ පාසලේ. ඒකේ මොනවද තියෙන්නේ? ඔයා විෂයන් 9ක් හදාරනවා. නේද? විෂයන් 9ක් හදාරනවා. ඒ එක් එක් විෂයට ගත්ත ලකුණු ටික වාරය අවසානයේ විභාගෙ තියලා ඔබ ගන්න එකතු කරගන්න ලකුණු ටික නේ දාන්නේ. නේද? ගණිතයට 90යි. ඊළඟට බුද්ධ ආගමට 100යි. නේද? ඊළඟට සිංහල වලට 98යි. ඊළඟට තව ඔය ඉගෙන ගන්න අනිත් සබ්ජෙක්ට් වලට ඉංග්‍රීසි වලට 5යි. නේද? එහෙමනේ යන සාමාන්‍ය ක්‍රමේ. හරි. එහෙම ලකුණු ගන්නවා. ඒ ලකුණු ටික අරගෙන ඔක්කොම මොකද කරන්නේ? එකතු කරලා විෂය 9න් බෙදලා සාමාන්‍යයක් තියෙනවා. රිපෝට් කාඩ් එකේ තියෙනවා පහළ දැකලා තියෙනවද ඔබගේ සාධනය කියලා. නේද? ශිෂ්‍යයාගේ සාධනය කියලා තියෙනවා. ඒකේ තමයි අර විෂයන් 9ම ලකුණු එකතු කරලා 9න් බෙදලා අගයක් දානවා. නේද? 75යි. හරි මොන සාමාන්‍යයයි. ඒ වගේම තමයි ගෙදර ගිහිල්ලා හොඳටම බැනුම් අහන්න තව එකක් දාලා තිනවා. මොකක්ද දාලා තියෙන්නේ? ගෙදර ගිහිල්ලා හොඳට බැනුම් අහන්න ඒක දිහා බල නේද? ගුරු දෙගුරු රැස්වීමට අම්මා ආවම තාත්තා ආවම රිපෝට් කාඩ් එක අතර දෙනවා. මෙන්න සාධනය කියලා පෙන්නනවා. නේද? විෂයන් වලට ගත්ත ලකුණු ගැන කියනවා. දුර්වලයිද සාමාන්‍යයිද හොඳයිද ඔක්කොම කියලා ඔයාගේ සාමාන්‍ය දාලා මුළු ලකුණු දාලා පන්ති පළවෙනියගේ සාමාන්‍ය පහලින් දාලා තියෙනවා. නේද? පන්ති පළවෙනි එකත් එක්කෙනාගේ සාමාන්‍ය මෙන්න කියලා. දැන් ඔයාගේ තියෙන්නේ 55යි සාමාන්‍ය. පන්ති පළවෙනි එක්කෙනා ගත්තාම එයාගේ සාමාන්‍ය 90යි. සාමාන්‍ය ලකුණු නේද? දෙනවා. දැන් ඕක එතෙන්දි මොකක් කියන්නේ නේද? ඔළුව අතක ගා ඉඳලා ගෙදර යනවා. ගෙදර ගිහින් මොකද කරන්නේ? ඊට වඩා හොඳයි හරකෙක් හැදුවා නම් නේද? උන්නෝමනේ බණින්නේ. ඊට වඩා හොඳයි හරකෙක් හැදුවා නම් නේද? පුන්නක් දෙන්න ඕනි බත් නෙමෙයි. නේද? මේ බලපන් පන්ති පළවෙනියට 90යි. සාමාන්‍ය ලකුණ. මේ උඹේ ලකුණ 50යි. නේද? ඔහොම වයින්නවා. මට නම් බැලලා තියෙනවා. හරි? ඒ නිසා එහෙම තමයි බැලුම් ගන්න. ඒතර බලන්න මේ සාමාන්‍ය ලකුණේ තියෙන්නේ මේ සංඛ්‍යාන ගණනය කිරීම. දැන් ඔයා සිංහල වලට 99ක් ගත්තාට ගණිතයට 100ක් ගත්තාට ඔයා ඉංග්‍රීසි වලට 5යි නේ අරන් තියෙන්නේ. නේද? ඒතකොට ඔයාට මේ 5යි අර අතන ගත්ත 100යි සමාන කරලා කතා කරන්න බෑනේ. ඒක අමාරු වැඩක්. හැබැයි සාමාන්‍ය ලකුණ ගත්තාම ඔයාලා දක්වලා තියෙන සාමාන්‍ය අගය ලකුණ 50යි නම් අන්න එතන හොඳ අගයක්. නේද? මේ විෂයන් තුල ඔයා දක්වලා තියෙන සාමාන්‍ය මෙන්න මෙච්චර අගයක්. හොඳ දෙයක් සංසන්දනය කරලා බලන්න. එතකොට බලන්න පුතේ අන්න ඒ වගේ තමයි භූගෝල විද්‍යාවේ අධ්‍යයන කටයුතු කරන අපිට පරිසරය කියලා මනෝ කටයුතු කරනකොට ඔය වගේ දත්ත විශාල ප්‍රමාණයක් එකතු වෙනවා. අපි මෙහෙම හිතමු නුවරඑළිය ගිහිල්ලා අපි වර්ෂාපතනේ මනිනවා. මාසයක්. ලබන මාසේ නොවැම්බර් 1 වෙනිදා ඉඳලා නොවැම්බර් මාසයේ අවසාන දිනේ වෙනකන් අපි වර්ෂාපතන දත්ත එකතු කරනවා කියන්නේ. එතකොට අපිට නොවැම්බර් 1 වෙනිදා වර්ෂාපතනේ මිලිමීටර් 50ක් ලැබෙයි. නේද? දෙවෙනිදාට වෙනකොට 75ක් ලැබෙයි. තුන්වෙනිදා වෙනකොට 150ක් ලැබෙයි. කොහොමම දවස් වලට වෙනස් වෙනවා. එතන අපිට අර වර්ෂාපතන දින 30 වර්ෂාපතනේ පැහැදිලි කරලා කියන එකද ලේසි. එහෙම නැත්නම් දින 30ෙම වර්ෂාපතන දත්ත ටික එකතු කරලා 30ෙන් බෙදලා සාමාන්‍ය අගයක් අරගෙන ඒක ගැන කතා කරන එකද ලේසි කියලා කල්පනා කරලා බලන්න. දවස් මේ මාසෙට දින 30ක් තියෙනවා කියලා හිතන්නකෝ. දින 30ක් තියෙනවා වර්ෂාපතන දත්ත 30ක් ඔබ අතේ තියෙනවා. අර 30 ගැන වෙන වෙනම කතා කරන එකද වඩා ලේසි. එහෙම නැත්නම් 30ම එකතු කරලා ඒ එකතුව 30ෙන් බෙදලා ගන්න අගය පිළිබඳව කතා කරන එකද ලේසි. අර 30ෙන් බෙදලා අගය ගන්න අගය පිළිබඳව කතා කරලා නුවරඑළිය වර්ෂාපතන රටාව ස්වභාවය පැහැදිලි කරන එක ලේසි උගලට. නේද? ඒ නිසා මතක තියාගන්න භූගෝල විද්‍යා අධ්‍යයනවලදී බොහෝ විට මෙන්න මේ සංඛ්‍යාන මූලධර්ම භාවිතා කරන්නේ අර විශාල දත්ත ගුණ සාරාංශ කරලා තනි අගයන් බවට පරිවර්තනය කර ගැනීමේ කටයුත්ත. ඇයි? එතකොට අධ්‍යයනෙ ලේසි. නේද? පැහැදිලි කරන්න යන දේ ඉතාම ලේසි. පැහැදිලි කරලා ඉදිරිපත් කරන්න පුළුවන්. නේද? ඒ වගේම ඒ වාතර වෙනස්කම් තියෙනවා නම් ඒවා හොඳින් අවබෝධ කරගන්න අවස්ථාව ලැබෙනවා. මෙන්න මේ කාරණා නිසා අතීතයේ ඉඳලා මුල් අවදිවල ඉඳලම සංඛ්‍යානය කියන දේ භූගෝල විද්‍යාවේ පාවිච්චි වුණා. සංඛ්‍යානේ පාවිච්චි වුණා. අලුත් දෙයක් නෙමෙයි. පරිගණක ක්‍රම ශිල්ප නම් අලුතෙන් ආපු එකකින් ආගන්තුකෙක්නේ. නේද? එහෙම නෑ සංඛ්‍යාන ක්‍රම ශිල්ප මුල් අවදිවල ඉඳලා පාවිච්චි වුණා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා.
අද වෙනකොට ඒකේ යොදා ගැනීම භාවිතය වැඩි වෙනවා. ඒ මම කියවනේ 60න් පස්සේ අපි විස්තරාත්මකව විස්තර කිරීම පොඩ්ඩක් පැත්තක තියලා ඒ වෙනුවට ගණනය කරලා ඔප්පු කරලා නේද සහතික කරලා පෙන්නලා තමයි විස්තරය කරන්නේ. එතකොට ප්‍රමාණාත්මක පැත්තට ලොකු ඉඩක් දීලා තියෙනවා. ඒ නිසා සංඛ්‍යානේ වැදගත්කම 60න් පස්සේ කොහොමද වැඩි වුණා. හැබැයි අද වෙනකොට අපිට පේනවා අර 20 වෙනි සියවසේ අපි කියවනේ පරිගණකීය කියන දේ ආගමනය වෙනවා කියලා Google විද්‍යා ක්‍රම ශිල්ප කොටට. ඒ පැමිණීමත් එක්ක මොකද උනේ? අර සිටියන් අලුත් වුණා වගේ ප්‍රස්තාර අලුත් වුණා වගේ මේ සංඛ්‍යාන ක්‍රම ශිල්පත් අද අලුත් වෙලා නේද? අද අලුත් වෙලා තියෙන්නේ. දත්ත එකතු කරලා එකතු කරගත්ත දත්ත ඒවා බෙදලා නේද? තනියගෙන් හදාගෙන ඉස්සර තමයි ඔය සෙල්ලම් දෙන්නේ අති. නේද? එකතු කරන්න ගියාම සමහරට දත්ත 100ක් විතර දීලා එකතු කරන්න ගියාම වරදිනවා. ඔන්න පළවෙනි වතාව වරදිනවා ආයෙ අර 100 එකතු කරනවා. ඔන්න ආයෙ වරදිනවා ආයෙ එකතු කරනවා. නේද? ඒ දත්ත 100 10 පාරක් එකතු කළොත් උත්තර 10ක් වෙන අවස්ථා අපිට තියෙනවා. නේද? එතකොට අපි අතින් අර සාමාන්‍ය ක්‍රමයට කරනකොට එන උත්තර වරදින්න බොහෝ අවස්ථා. නේද? වරදින්න තියෙන දෙකට වැඩි. හැබැයි මේ පරිගණකය ආවට පස්සේ මොකද වෙන්නේ? දැන් ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න පරිගණකයේ තියෙන ඔයගොල්ලෝ දන්න මේ ඔෆිස් පැකේජ් එකේ තියෙන එකක් Excel නේද? Excel තියෙනවා Microsoft Excel. දැන් Excel sheet එකකට data 100 දාගන්න පුළුවන් නම් අර data දත්ත 100 දාගන්න පුළුවන් නම් ඒ ටික ඔක්කොම select කරලා අපිට එකතු ගන්න බැරිද තප්පරයකින්? පුළුවන්. නේද? හැබැයි අපි අර විනාඩි 10ක් 15ක් වියදම් කරලා අපි මැනුවල් එකතු කරලා ගන්න උත්තරේ පළවෙනි අවස්ථාවේ එනවා යම් අගයක්. දෙවෙනි අවස්ථාවේ ආයෙ එකතු කරලා බලුවම ඊට වඩා වෙනස් අගයක්. එහෙම වෙනවද අරකෙදි? නැහැ. පළවෙනි පාර තප්පර කීපයකදී ගන්න උත්තරෙම ආයෙ එකතු කරලත් එනවා. නිවැරදිවම දෙනවා. එහෙනම් ඔන්න බලන්න මේ ක්‍රම ශිල්පයක් පරිගණක ක්‍රම ශිල්ප වල ආගමනයේ සමග නවීකරණය වෙලා තියෙනවා. අද මතක තියාගන්න සංඛ්‍යානේ ගණන් හදන්නම මෘදුකාංග ලෝකේ නිර්මාණය කරලා තියෙනවා. එහෙම එකක් තමයි මේ SPSS කියන මෘදුකාංගේ හදලා තියෙන්නේ. ඔය විදිහට අපි කරන අධ්‍යයනවලදී අපිට එකතු වෙන දත්ත විශ්ලේෂණය කරන්න අවශ්‍ය කරන මෘදුකාංගයක් විදිහට තමයි මේ SPSS කියන මෘදුකාංගය අදරෝගේ පාවිච්චි වෙන්නේ. එහෙනම් ඔයගලන්ට පැහැදිලි සංඛ්‍යානේ අලුත් දෙයක් නෙමෙයි භූගෝල විද්‍යාවට. මුල් අවස්ථාවේ ඉඳලා පාවිච්චි වුණා. හැබැයි අද වෙනකොට ඒකේ භාවිතය නැත්නම් යොදා ගැනීම වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තමයි පරිගණකය කියන උපකරණය භූගෝල විද්‍යාවට ක්‍රම ශිල්ප තුලට පැමිණීමත් එක්ක මේක අලුත් වෙලා තියෙනවා. නේද? ඔන්නේ කාරණා ටික මතක තියාගන්න වෙනවා. එහෙනම් අපි පොඩ්ඩක් ලියමු ඒක. දැන් පරිගණක ක්‍රම ශිල්ප මෙන් සංඛ්‍යාන ක්‍රම ශිල්ප. පරිගණක ක්‍රම ශිල්ප මෙන් සංඛ්‍යාන ක්‍රම ශිල්ප. පරිගණක ක්‍රම ශිල්ප මෙන් සංඛ්‍යාන ක්‍රම ශිල්ප. භූගෝල විද්‍යාවට ආගන්තුක වූවක් නොවේ. භූගෝල විද්‍යාව විෂය ආරම්භ වූ මුල් අවස්ථාවේ පටන් භූගෝල විද්‍යාව විෂය ආරම්භ වූ මුල් අවස්ථාවේ පටන් සංඛ්‍යානමය ක්‍රම ශිල්ප භූගෝල විද්‍යාඥයන් විසින් භාවිත කළත් එතන කමාවක් දාන්න 1960න් පසුව භූගෝල විද්‍යාව තුළ සිදු වූ ප්‍රමාණාත්මක විප්ලවයක් සමග 1960න් පසුව භූගෝල විද්‍යාව තුළ සිදු වූ ප්‍රමාණාත්මක විප්ලවයක් සමග සංඛ්‍යානමය මූලධර්මවල
සංඛ්‍යානමය මූලධර්මවල භාවිතය සංඛ්‍යානමය මූලධර්මවල භාවිතය වැඩි වී තිබේ. සංඛ්‍යානමය මූලධර්මවල භාවිතය වැඩි වී තිබේ. එසේම පරිගණකය නැමැති උපකරණය පරිගණකය නැමැති උපකරණය භූගෝල විද්‍යා විෂය තුලට පැමිණීමත් සමග සංඛ්‍යානමය ක්‍රමශිල්පවල නවීකරණයක් සිදුව තිබේ. අලුත් ඡේදක ලියන්න. භූගෝල විද්‍යා අධ්‍යයනවලදී ජනනය වන දත්ත සාරාංශකරණය කරමින් තනි අගයක් බවට පත්කර ගැනීමේදීත් දත්තවල විසිරීම පිළිබඳව අදහසක් ලබා ගැනීමේදීත් සංඛ්‍යානමය මූලධර්මයන් භාවිත කිරීම සිදුවේ. අතීතයේදී සංඛ්‍යාන මූලධර්ම යාන්ත්‍රිකමය ක්‍රමවේද ඔස්සේ භාවිත කිරීම සිදුවත් වර්තමානයේ වන විට පරිගණක තාක්ෂණය මගින් සංඛ්‍යානමය විශ්ලේෂණයන් සිදු කිරීම බොහෝ විට සිදුවේ.
මේ බලන්නකො මෙන්න මේ උදාහරණෙදීම අපි කියවනේ අද එකතු වෙන දත්ත භූගෝල විද්‍යා අධ්‍යයනවලදී එකතු වෙන දත්ත ටික අපිට පුළුවන් නම් මෙන්න මේ SPSS මෘදුකාංගය හරහා පරිගණකයට ලබා දුන්නාම අපිට ඕනිම සංඛ්‍යානමය ගණනය කිරීමක් ඒ හරහා කරගන්න පුළුවන්. මධ්‍යයන්නේ ඕනනම් මධ්‍යයන්නේ ගණනය කරන්න පුළුවන්. ඊළඟට සම්මත අපගමනය ඕනනම් සම්මත අපගමනය ගණනය කරන්න පුළුවන්. ඊළඟට මධ්‍යයන්නේ අපගමනය ඕනනම් ඒකත් පුළුවන්. ඊළඟට අවශ්‍ය නම් මේ දත්ත වලින් ප්‍රස්ථාරයක් නිර්මාණය කරගන්න ඒකත් කරලා දෙනවා. හරි මේ වගේ. ඊළඟට කාල ශ්‍රේණි විශ්ලේෂණ මේ වගේ දේවලුත් කරන්න පුළුවන්. ඊළඟට ප්‍රතිපායන විශ්ලේෂණ ඒ වගේ දේවලුත් කරන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ මෘදුකාංගය අද ලෝකයේ පාවිච්චි වෙනවා මේ භූගෝල විද්‍යා අධ්‍යයනවලදී ජනනය වන දත්ත විශ්ලේෂණය කිරීමේ කටයුතු වලදී. ඒ වගේම දත්ත නිරූපණය කිරීම සඳහා අවශ්‍ය කරන දේවලුත් මේ හරහා නිර්මාණය කරගන්න පුළුවන්. ප්‍රස්තාර දෙන්න පුළුවන් කියලා මම කියවනේ. නේද? අපි උදාහරණයක් මේක ලියමු. ලියන්න. උදාහරණ SPSS නැමැති මෘදුකාංගය මගින් මේ බෝඩ් එකේ තියෙනවා SPSS නැමැති මෘදුකාංගය මගින් SPSS නැමැති මෘදුකාංගය මගින් සංඛ්‍යානමය විශ්ලේෂණ හා දත්ත නිරූපණයන් සංඛ්‍යානමය විශ්ලේෂණ හා දත්ත නිරූපණයන් පරිගණකාශ්‍රයෙන් සිදු කිරීම හොඳයි ළමයි. දැන් අපිට පැහැදිලි භූගෝල විද්‍යාවේදී ප්‍රායෝගික භූගෝල විද්‍යාව කියලා විෂය කොටසක් ගොඩනැගිලා තියෙනවා. ඒ කියන විෂය කොටස තුල සිතියම් ප්‍රස්ථාර සංඛ්‍යාන ක්‍රම ශිල්ප පරිගණක ක්‍රම ශිල්ප ඡායාරූප ප්‍රතිබිම්බ කියන ප්‍රායෝගික ක්‍රම ශිල්ප පහ භාවිත වෙනවා. නේද? ප්‍රායෝගික ක්‍රම ශිල්ප පහ භාවිත වෙනවා. ඒ වයින් බොහෝ ඒවා මුල් අවදිවල ඉඳලා භාවිතා වෙච්ච ඒවා සමහර ඒවා මෑත කාලයේදී අපිට විෂය තුලට එකතු වෙච්ච ඒවා. නමුත් ඒ එකතු වීම ලොකු වෙනසක් කරලා තියෙනවා මේ ප්‍රායෝගික භූගෝල විද්‍යා ක්‍රම ශිල්ප වල. නවීකරණය වීමක් හැම ප්‍රායෝගික භූගෝල විද්‍යා ක්‍රම ශිල්පයක්ම නවීකරණය කිරීම කෙරෙහි බලපාලා තියෙනවා. නේද? ඒ වගේම අපි බලමු මේ භූගෝල විද්‍යාවේ භෞතික හා මානව භූගෝල විද්‍යාවේ අධ්‍යයනවලදී කොහොමද මේ ප්‍රායෝගික භූගෝල විද්‍යා ක්‍රම ශිල්ප භාවිත වෙන්නේ? ඒකත් චුට්ටක් බලන්න එපේ නේද? දැන් ප්‍රායෝගික භූගෝල විද්‍යා ක්‍රම ශිල්ප මේවා කියලා ඉගෙන ගත්තට වැඩක් නැහැ. භූගෝල විද්‍යා අධ්‍යයනවලදී තොරතුරු විග්‍රහ කරනකොට තොරතුරු ඉදිරිපත් කරනකොට කොහොමද මේ ක්‍රම ශිල්ප පාවිච්චි වෙන්නේ කියන එක බලන්න වෙනවා. නේද? දැන් හොඳ අවස්ථාවක් තියෙනවා බලන්න කාලගුණික සංසිද්ධියේ සම්බන්ධ පුරවත ඉදිරිපත් වෙනවනේ. දැන් ඔයගොල්ලන්ට සුලිසුලකක් එනවා නම් කල්තියක් කියනවා. නේද? සුලිසුලකක් එනවා නම් කල්තියක් කියන කාලගුණ විද්‍යාවක ඒ වගේම ලෝක කාලගුණ විද්‍යා සංගමයේ වගේ ආයතන එකතු කරගන්න දත්ත පාවිච්චි කරලා තමයි මේ පුරවකතන කරන්නේ. නේද? එහෙම කළා මේ නිශ්චිතව ආපදාවන් හඳුනා ගන්නවා. සුලිසුලන් වගේ දේවල් තමයි එහෙම හඳුනා ගන්න දේවල්. දැන් බලන්න ඒවා අධ්‍යයනය කරනකොට ඔයගොල්ලන්ට මතක ඇති පහුගිය කාලේ ලංකාවට සුලිසුලන් ආපු අවස්ථා කීපයක් තිබුණා. නේද? මේ ගෙවි ගිය අවුරුද්ද තුල. මතක ඇතිනේ නේද? ඒ සුලිසුලන් ආපු අවස්ථාවලදී ඒ සුලිසුලක නිර්මාණය වෙච්ච ස්ථානය මොකක්ද? නේද? ඒක කොයි වෙලාවෙද නිර්මාණය වුනේ? ඒක කොච්චර වේගයකින් භ්‍රමණය වෙනවද? ඒ වගේම කොච්චර වේගයකින් ලංකාව වෙරළ කරා ඇදී එනවද? නේද? පැය ගණන් වලින් කිව්වා. ඔන්න දැන් තියෙන ත්‍රිකුණාමලයේ ඉඳලා කිලෝමීටර් 800ක් ඈතේ. ආයි පැය දෙකකට පස්සේ කියන ඔන්න දැන් තියෙන කිලෝමීටර් 600ක් දුරින්. ඔන්න ආයි පැයකට පස්සේ කියන ඔන්න 400ක් දුරින්. ඔහොම කියනවනේ. කියලා විතරක් නෙමෙයි ඒ අදාළ සුලිකුණාටුව ලංකාවේ කවර වෙරළ තීරයකින් ගොඩබිමට ඇතුළු වෙනවද? එහෙමත් කිව්වා. මතක ඇති. පහුගිය කාලේ ආපු සුලිකුණාටු ගැන අන්තරාංගයෙන් නිකුත් කරපු වෙලාවේ නේද? මෙන්න මේ අහවල් විනාඩි කිහිපය ඇතුළත තමයි රටට මේ සුලිකුණාටු ඇතුළු වෙන්නේ. නේද? මුලතිව් ඉඳලා ත්‍රිකුණාමලයේ දක්වා වෙරළ සීමාව අතර කලාපයකින් තමයි රටට ඇතුළු වෙන්නේ. ඒ වගේම ඇතුළු වුණාම මේ සුලිකුණාටු රට හරහා කොයි සීමාවකින් ගලාගෙන යනවද? කොයි සීමාවකින් හමාගෙන යනවද? නේද? එහෙම පුරවකතන ඉදිරිපත් කළා. ඒ විතරක් නෙමෙයි පුතේ. එහෙම පුරවකතන ඉදිරිපත් කළා ඒ කියන සීමාව තුල හිටපු මේ අවදානමට ලක්වන නේද? මිනිස්සු මැරෙන්න පුළුවන් අය. මේ සුලිකුණාටු නිසා ජීවිත නැති වෙන්න පුළුවන් මිනිස්සුන්ට මොකද කළේ? ඒ තැන් වලින් බේරගෙන ආරක්ෂිත ස්ථාන වලට ගෙනාවා. නේද? ඒ වගේම තිබුණු අනතුරුදායක ගස් කපලා දැම්මා. නේද? සිද්ධ වෙන හානිය අවම කරගන්න.
එහෙම කරා. දැන් ඔය කලේ ඔක්කොම ඒ සුලි කුණාටු වර්ධනය වන අවස්ථාවේ ඉඳලා ඒක ක්‍රියාත්මක වන ස්වභාවය ගැන හොඳින් නිරීක්ෂණය කරපු නිසා නේද? දැන් අපිට ඕක ගිහිල්ලා මේ උඩින් නම් බලන්න පුළුවන්. මේ සුලි කුණාටුවක් කොන්න හැදුනා මේ අහවල් තැන. මෙහෙමයි කරකැවෙන්නේ. දැන් ඕක එනවා ලංකාවට. ඕක පේනවද අපිට උඩින්? පේන්නේ නැහැ. නේද? ඕවා සම්බන්ධ විශ්ලේෂණ කරන්න දත්ත හොයාගන්නේ චන්ද්‍රිකා ප්‍රතිබිම්බ වලින්. දැන් අපි කියවනේ ප්‍රායෝගික විද්‍යාවේ භාවිත වන එක්තරා ක්‍රමශිල්පයක් තමයි ප්‍රතිබිම්බ. නේද? අභ්‍යවකාශයේ රඳවලා තියෙනවා කිලෝමීටර් 20000 30000 36000 වගේ උස මට්ටම් වලින් චන්ද්‍රිකා විවිධ අවශ්‍යතා සඳහා. ඒවයින් ලබා ගන්නා වූ ඡායාරූපයි ඒවයින් ලබා ගන්නා වූ ප්‍රතිබිම්බයි පාවිච්චි කරලා තමයි මේ වායුකූලී තත්ත්වයන් පිළිබඳව අධ්‍යයනය කරන්නේ. නේද? වායුකූලී තියෙන කැළඹිලි සහිත ස්වභාවය කොහොමද? කුලං හමන්නේ කොහෙන්ද? කොහෙද අඩු පීඩනයක් හැදෙන්නේ? කොහෙද වැඩි පීඩන තියෙන්නේ? නේද? ඔය ඔක්කොම බලන්නේ චන්ද්‍රිකා ප්‍රතිබිම්බ වලින්. බලලා තමයි අර අපිට කිව්වා වගේ අර විදියේ පුරෝකතන ඉදිරිපත් කරන්නේ. ඒ හරහා ජීවිත දීපල හානි වළක්වා ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. නේද? එහෙනම් ඔන්න බලන්න ප්‍රායෝගික භූගෝල විද්‍යා ක්‍රමශිල්ප භාවිත වන අවස්ථා ගැන කතා කරනකොට ආපදා කළමනාකරණය. දැන් ඔය කියන්නේ ආපදාව කළමනාකරණය කිරීම ගැන නේද? ආපදාව කළමනාකරණය කිරීම පිළිබඳව තමයි ඔය කිව්වේ. එවැනි ආපදා කළමනාකරණයේදී මේ ප්‍රායෝගික භූගෝල විද්‍යා ක්‍රමශිල්ප අපි පාවිච්චි කරනවා. නේද? ඊළඟට ඒ සුලි කුණාටු ගැන කිව්වේ. ඊළඟට අපි හිතන්නකෝ මේ වැස්සක් වර්ෂාපතනය ඇති වෙන අවස්ථාවලදී මේ මධ්‍ය කඳුකරේ විවිධ ප්‍රදේශවල නායර අවස්ථා අපි අහලා තියෙනවා. ඒ වගේම තමයි භූවිද්‍යා හා පදාර්ථ කාර්යාංශ. නේද? ඊළඟට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වැනි සංවිධාන මේ මධ්‍ය කඳුකරේ කවර ස්ථානවල කවර කලාපවල නායයක් සිදු වෙනවද කියන කාරණේ පිළිබඳව අනුතුරකින් නිකුත් කරනවා. නේද? රතු නිවේදන නිකුත් කරන අවස්ථාව බහලයි. නේද? ඔන්න මිලිමීටර් ඉදිරි පෑ 24 තුල මිලිමීටර් 150ට වඩා වැඩි වර්ෂාපතනයක් මධ්‍ය කඳුකරේ බටහිර දකුණු නිර්ත බෑවුම් කලාපවලට ඇති වෙනවා. ඒ නිසා අහවල් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල නාය අවදානම් සහිතයි මේ ආදාළ ප්‍රදේශ වලට රතු නිවේදන නිකුත් කරනවා. කල්පනාවෙන් ඉන්න කියලා මිනිස්සුන්ට පණිවිඩය දෙනවා. නේද? ඒ තැන්වලදී දත්ත ගන්නේ අර කියපු චන්ද්‍රිකා තාක්ෂණය. නේද? චන්ද්‍රිකා ප්‍රතිබිම්බ ඇසුරින් තමයි දත්ත ටික එකතු කරගන්නේ. එකතු කරගෙන විතරක් නෙමෙයි සමහරලාට මේ එකතු කරගන්න දත්ත ටික පාවිච්චි කරලා සිතියම් අඳිනවා. දැන් ඔබ සමාජයට ඔබ ජීවත් වෙන කලාපයේ නාය අවදානම් කලාපෝ තියෙනවා නම් සමහර විට ඔයා දැකලා ඇති මිනිස්සු නිතර ගවේෂණ තැන්වල සිතියම් ඇදලා දෙනවා. නේද? සිතියමක් ඇදලා ලොකු බෝඩ් එකක් ගහලා තියෙනවා මේ මිනිස්සුන්ට බලා ගන්න. මොකද්ද? ඒ අදාළ ප්‍රදේශයේ නාය අවදානමක් නැති ප්‍රදේශ කොනවා. ඒ වගේම තමයි සාමාන්‍ය අවදානමක් තියෙන්නේ කොයි තැන්වලද? ඒ වගේම අවදානම් සහිත ප්‍රදේශ මොනවද? අවදානම අධි අවදානම් කලාප මොනවද? කොහොම ලස්සන මැප් ඇඳලා තියෙනවා. නේද? මොකටද මිනිස්සුන්ට බලා ගන්න. ඒතර බලන්න අර එකතු කරගන්න දත්ත නේද? චන්ද්‍රිකා ප්‍රතිබිම්බ, චන්ද්‍රිකා ඡායාරූප ඇසුරින් එකතු කරගන්න දත්ත ටික විශ්ලේෂණය කරලා අපි ඔන්න මිනිස්සු දැනුවත් කරන්න සිටියනුත් ඇදලා තියෙනවා මිනිස්සුන්ට දැක බලා ගන්න පුළුවන් පොදු ස්ථානවල. නේද? එහෙනම් බලන්නකො ප්‍රායෝගික භූගෝල විද්‍යා ක්‍රමශිල්ප දෙකක් එදින්දී පාවිච්චි කරලා. එහෙනම් අපිට තර්කයක් නැහැ. ආපදා කළමනාකරණය කිරීමේ කාර්යයන් වලදී සිටියනුත් පාවිච්චි කරනවා. නේද? අර චන්ද්‍රිකා ඡායාරූප ප්‍රතිබිම්බ වගේ දේවලුත් පාවිච්චි කරනවා. ඒ වගේම තමයි චන්ද්‍රිකා ඡායාරූප වලින් දෙන චන්ද්‍රිකා ප්‍රතිබිම්බ වලින් දෙන දත්ත ටික විශ්ලේෂණය කිරීම සඳහා අපිට මේ අන්තිමට කතා කරපු සංඛ්‍යාන ක්‍රමශිල්පත් ඕනේ වෙනවා. නේද? ඕනි වෙනවා. ඊට පස්සේ කල්පනා කරන්න ආපදාව දැන් ආවා. හරි එහෙනම් දැන් සුලි කුණාටු රට හරහා ගියා. ඒ යනකොට අපි කොච්චර සූදානම් වුණත් අපිට වෙන්න පුළුවන් හානිය 100%ක්ම නවත්තන්න පුළුවන්ද ළමයි? 100%ක්ම නවත්තන්න පුළුවන්ද? සුලි කුණාටු එනවා. ඔන්න දැන් කියනවා තව පැයකින් එනවා රටට ඇතුළු වෙනවා රට හරහා මෙහෙම යනවා කියලා කියනවා. අපි කොච්චර සූදානම් වුණත් අපිට 100%ක් හානි වළක්වන්න පුළුවන්ද? බෑ. නේද? ජීවිත හානි වලින් 99%ක් වළක්ව ගන්න පුළුවන්. හැබැයි එකක් වෙන්න පුළුවන්. නේද? දේපල හානි වලින් 99%ක් වළක්ව ගන්න පුළුවන් යම් ප්‍රමාණයක් වෙයි. නේද? ඒ නිසා හොඳට මතක තියාගන්න ආපදා වලට අපි කොච්චර සූදානම් වුණත් ඒකට ප්‍රතිචාර දැක්වීමේදී කිසියම් හානියක් අපිට සිද්ධ වෙනවාමයි. යම් හානියක් සිද්ධ වෙනවා. වෙන්න පුළුවන් භයානක තත්ත්ව වළක්වා ගැනීම විතරයි අපිට කරන්න පුළුවන්. නේද? අපිට හානියක් සිද්ධ වෙන්නේ නැති මට්ටමට ගේන්න නම් මොකද කරන්න ඕන? ආපදාව ඇතිවීම වළක්වා ගන්න. නේද? ආපදාව ඇතිවීම වළක්වන්න බෑනේ මිනිස්සුන්ට. ඒක ස්වභාව ධර්ම තීරණය කරන දෙයක්. ඒක අපිට කිසිසේත්ම පාලනය කරන්න බෑ. එහෙම පුළුවන්කම තිබුණා නම් ජපාන්නු නේද? ජපාන්නු ඒගොල්ලන්ගේ පොළොව නිතර හෙල්ලෙනවා භූකම්පන නිසා. ඒගොල්ලෝ මේ භූමිකම්පා වලට ඔරොත්තු දෙන පැද්දල කොටනගිලි හදනවා වෙනුවට ඒගොල්ලෝ භූමිකම්පා ඇතිවීම වළක්වා ගන්න බෑ. ඇයි? ලෝකේ ඉහළම තාක්ෂණය තියෙන ජාතිය. නේද? ලෝකේ ඉහළම තාක්ෂණය ඒගොල්ලෝ ගාව තියෙන්නේ. ඉතින් ඒ තාක්ෂණයකට බැරි වෙලා තියෙනවා ස්වභාව ධර්මයට අභියෝගයක් කරා. නේද? භූමිකම්පා ඇති වෙනවා, පොළොව කම්පණයට ලක් වෙනවා. ජපානුන්ට බෑ තාක්ෂණය පාවිච්චි කරලා කම්පන ඇති වෙන එක වළක්වා ගන්න. ඒගොල්ලෝ මොකද කරන්නේ? අපි වගේ නෙමේ ගොඩනැගිලි තට්ටු හදනවා 100 ගණන් උසට
හැබැයි හදන්නේ අපි වගේ ෆවුන්ඩේෂන් එක පොළොවටම සම්බන්ධ කරලා නෙමෙයි. ෆවුන්ඩේෂන් එක දාන්න කලින් විශාල ස්ක්‍රීන් තට්ටුවක් තමයි දාන්නේ. ඒක දාලා ඒකට තමයි ෆවුන්ඩේෂන් එක දාන්නේ. නේද? එතකොට පොළොවේ එල්ලෙනවා, කම්පණය වෙනවා, ගොඩනැගිල්ල මේම පැද්දෙනවා, කුකුරලා කඩා වැටෙන්නේ නැහැ. ඒ යට බේස් එක තියෙන්නේ ස්ක්‍රීන් තට්ටුවක්. නේද? අපි වට කියනවා ভাইබ්‍රේෂන්ස් හවුස්. නේද? කම්පන අවශෝෂණය කරගන්න ගොඩනැගිල්ල තමයි ඒගොල්ලෝ හදන්නේ. ඒගොල්ලන්ට බෑ භූමිකම්ප ඇතිවීම වළක්වන්න. ඒ නිසා මතක තියාගන්න මිනිස්සු කොච්චර දියුණු වුණත් ස්වභාව දහමට අභියෝග කරන්න මිනිස්සුන්ට බෑ. නේද? 100%ක් අභියෝග කරන්න බෑ. ඒ නිසා අපි කොච්චර සූදානම් වුණත් ස්වභාවික ආපදාවලින් ළමයි අපිට හානිය ඇති වෙනවා. අපිට හානිය ඇති වෙනවා. අන්නේ හානි අවම කර ගැනීමේ කාර්ය කරන්න අපිට මේ ප්‍රායෝගික විද්‍යා ක්‍රම ශිල්ප ඉවහල් වෙලා තියෙනවා. නේද? එහෙනම් අපි අලුත් ඡේදක මෙහෙම ලියමු. දැන් මේ මාතෘකාව ඉවර වෙන්න යන්නේ භාවිත වන අවස්ථා කීපයක් කතා කළාම මේක ඉවරයි. අද අලුත් පාඩම් පටන් ගන්න පුළුවන්. සිතියම් පාඩම්. හරි? අලුත් ඡේදක මෙහෙම ලියන්න. භූගෝල විද්‍යාවේ ප්‍රායෝගික භූගෝල විද්‍යා විෂය තුල භූගෝල විද්‍යාවේ ප්‍රායෝගික භූගෝල විද්‍යා විෂය තුල සිතියම් ප්‍රස්තාර ඡායාරූප හා ප්‍රතිබිම්බ සංඛ්‍යාන ක්‍රම ශිල්ප හා පරිගණක ක්‍රම ශිල්ප යන ප්‍රායෝගික භූගෝල විද්‍යා ක්‍රම ශිල්ප භාවිත වේ භෞතික හා මානුෂ භූගෝල විද්‍යා තොරතුරු විග්‍රහ කිරීමේදී ප්‍රායෝගික භූගෝල විද්‍යා ක්‍රම ශිල්ප භාවිතයට ගන්නා අවස්ථා කීපයක් පහත සඳහන් පරිදි ඉදිරිපත් කළ හැකිය. හොඳයි. අපි එනම් අපි කතා කරපු පළවෙනි කාරණේ කියමු මොකද්ද අපි පළවෙනි කතාව කළේ මොකද්ද? කාලගුණ විද්‍යාවේදී දේශගුණ විද්‍යාවේදී පුරෝකථන ඉදිරිපත් කරන්න. ස්වභාවික ආපදා මගින් සිදුවන බලපෑම් වලින් සිද්ධ වෙන හානි අවම කරන්න. නේද? අපිට මේ ප්‍රායෝගික භූගෝල විද්‍යා ක්‍රම ශිල්ප භාවිත කරන්න පුළුවන්. මොනවද මේ පාවිච්චි කරන ප්‍රායෝගික ක්‍රම ශිල්ප ගැන කිව්වේ? චන්ද්‍රිකා ඡායාරූප නේද? ප්‍රතිබිම්බ ඊළඟට සිතියම් ඊළඟට ඔය කතා කරපු සංඛ්‍යාන ක්‍රම ශිල්ප වගේ දේවල් මෙතෙන්දි පාවිච්චි වෙනවා. ඊළඟට මම කියාගෙන ගියා මට ඒක කියන්න අමතක වුණා. ස්වභාවික ආපදාවෙන් සිද්ධ වෙන හානිය 100%ක් වළක්වන්න බෑ කොහොනේ යම් හානියක් සිද්ධ වෙනවා කොහොනේ නේද? මේ හානිය ස්වභාවික ආපදාව සිද්ධ වුණාට පස්සෙත් අපිට ප්‍රායෝගික භූගෝල විද්‍යා ක්‍රම ශිල්ප අවශ්‍ය වෙනවා. නේද? දැන් හිතා ගන්න කල්පනා කරන්න සුළඟ ගියා. සුළඟ හමාගෙන ගියා. ඒ ගියාම සමහරට ගෙවල් වල වහලවල් කැඩෙන්න පුළුවන්. නේද? ගෙවල් සම්පූර්ණයෙන්ම විනාශ වෙන්නත් පුළුවන්. ඊළඟට ජීවිත හානි සිද්ධ වෙන්න බෑ පුළුවන්. නේද? ඔයගේ ආපදා වර්ග තියෙනවනේ. එතකොට අපි ඔය ස්වභාවික විශ්ලේෂණ නිසා සිදුවෙච්ච ආපදාවන් ටික සම්බන්ධ දත් එකතු කරගෙන අපිට ප්‍රස්තාරයකින් මේක ඉදිරිපත් කරන්න බෑද? පුළුවන්. මෙන්න එදා වෙච්ච සුළි ගුණාටු නිසා සිදුවෙච්ච හානිය කියලා මෙහෙම මුත ප්‍රස්තාරයක් ඇඳලා. මෙන්න ජීවිත හානිය. මෙන්න මෙච්චර ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙනවා. නේද? ඔන්න ප්‍රස්තාරය. ඊළඟට නිවාස අර්ධ හානිය. මේ
නිවාස අර්ධ හානි වෙච්චා. ඊළඟට පූර්ණ නිවාස හානි. හරි පූර්ණ නිවාස හානි මෙන්න මෙච්චරක් සිද්ධ වෙලා තියෙනවා. නේද? ඊළඟට වෙනත් හානි. වෙනත් හානි. හරිතර පාසලක් වලට ඒකට මාට වෙච්ච හානි මේ කොටස ඉදිරියට. මේ විතර පෙන්වන්න බැයි පුළුවන්. මේ මොකක්ද එතකොට? මේක ප්‍රස්තාරයක්. නේද? එහෙනම් හානි සිදු හානි සම්බන්ධ දත්ත තොරතුරු නිරූපණයේදීත් අපිට ප්‍රස්තාර වගේ ක්‍රම ශිල්පත් වැදගත් වෙලා තියෙනවා. එහෙනම් නොවැදගත් ඒ කියන්න දෙයක් නැහැ. නේද? අපිට සිතියම් ඕනේ වෙලා, ප්‍රස්තාර ඕනේ වෙලා, සංඛ්‍යාන ක්‍රම ශිල්ප ඕනේ වෙලා, ඊළඟට ඡායාරූප ප්‍රතිබිම්බ ඕනේ වෙලා, ඔය ටික ඔක්කොම කරගන්න කියන පරිගණක ක්‍රම ශිල්පත් අවශ්‍ය වෙලා. ඒ සමහර සංඛ්‍යාන මේ ගණන් ටික හදලා තියෙනවා පරිගණකයෙන් වෙන්න පුළුවන්. එහෙනම් අපිට පරිගණක ක්‍රම ශිල්ප අවශ්‍යලා නැහැ කියලා කියන්න පුළුවන්ද? අවශ්‍යලා නැහැ කියන්න බෑ. නේද? ඒ නිසා මේ හැම ක්‍රම ශිල්පයක්ම මෙතන අවශ්‍යයි. අපි ලියමු එක උදාහරණයක්. උදාහරණ අංක 1 ආපදා කළමනාකරණය. උදාහරණ අංක 1 ආපදා කළමනාකරණය. ඒක යටතේ ලියන්න. ඒක පැහැදිලි කරන්න එපා කොහොමද මෙතෙන්දී වැදගත් වෙන්නේ කියලා. නේද? ඒක යටතේ ලියන්න මෙහෙම. විභව ආපදා අවස්ථා හඳුනා ගැනීම. විභව ආපදා අවස්ථා හඳුනා ගැනීම. විභව ආපදා අවස්ථා හඳුනා ගැනීම. ඒවායේ අවකාශීය ව්‍යාප්තිය සිතියම්ගත කිරීම. ඒවායේ අවකාශීය ව්‍යාප්තිය සිතියම්ගත කිරීම. ඔය කියන්නේ පුතේ මෙහෙම. හොඳේ අර බුරවි කියන සුළුකුණාටු පහුගිය කාලේ අවතක ඇතින්නේ. බුරවි සුළුකුණාටු මෙන්න මේ වගේ තැනක තමයි ආරම්භ වුනේ. ශ්‍රී ලංකාව මේ ත්‍රිකුණාමලය මෙන්න මේ වගේ ස්ථානයක වර්ධනය වුණා. මේ වර්ධනය වෙලා මේ භ්‍රමණය වෙලා මේව ලංකාව පැත්තට ආවා. නේද? ඇවිල්ලා ඔන්නෝම මේ රට හරහා වුන් තමයි ගියේ. එතකොට මේ ව්‍යාප්ති පෙන්වන මේ විදිහටම චන්ද්‍රිකාචාර්ය පාවිච්චි කරනවා. සිතියම් පාවිච්චි කරනවා. නේද? ඒක තමයි කියන්නේ. ව්‍යාප්තිය හඳුනා ගැනීම, ඒවායේ අවකාශීය ව්‍යාප්තිය සිතියම්ගත කිරීම, කමා ආපදා තක්සේරු කිරීම. ආපදා තක්සේරු කිරීම. ආපදාව තක්සේරු කළා මේ රට හරහා යන්නේ මෙන්න මේ සීමාව. ඒ නිසා මේ කලාපේ ඉන්න කට්ටිය විතරක් අයින් කළා නැති. නේද? මේ සුලිකුණාට වර්ධනය වෙලා රට හරහා මෙහෙම යනවා කියලා මුළු රටේම ඉන්න මිනිස්සු ටික අයින් කළේ නේද? නේද? ඒ සුලිකුණාටේ බලපෑමට ලක්වන සීමාව හිටපු මිනිස්සු ටික අයින් කළා. අන්න බලපෑම තක්සේරු කළා. නේද? එහෙමයි. හරි බලපෑම තක්සේරු කිරීම. විවිධ කිරීමට ආදී විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා විවිධ වූ ක්‍රම ශිල්ප භාවිත වේ. තරු ලකුණු දාලා පෙන්නම මෙහෙම අවස්ථා කීපයක් ඕක යටතේ. පළවෙනි තරු ලකුණ. ආපදා ප්‍රදේශීය නිරූපණයට සිතියම් යොදා ගැනීම. ඒ කියන්නේ ආපදාව සිද්ධ වෙන ප්‍රදේශය පෙන්වන්න අපි සිතියම් පාවිච්චි කරනවා. ඒක ප්‍රස්තාරකෙන් පෙන්වන්න බෑනේ. ඒක සංඛ්‍යාන ක්‍රම ශිල්පයකින් පෙන්වන්න බෑනේ. ඒක පරිගණක ක්‍රම ශිල්පයකින් පෙන්වන්න බෑනේ. නේද? ඒකට සිතියමක් අවශ්‍යමයි. එහෙනම් පළවෙනි තරු ලකුණ. ආපදා බලපවත්වන ප්‍රදේශීය නිරූපණයට සිතියම් යොදා ගැනීම. ඊළඟට දෙවෙනි තරු ලකුණ. ආපදා ප්‍රදේශීය නිරූපණය කිරීමට නැත්නම් ආපදා බලපවත්වන ප්‍රදේශීය නිරූපණයට සිතියම් යොදා ගැනීම පළවෙනි අවස්ථාව. දෙවෙනි එක ආපදා හානි. නැත්නම් ආපදාව මගින් සිදු වූ බලපෑම. ආපදාව මගින් සිදු වූ බලපෑම නිරූපණය කිරීම සඳහා ප්‍රස්තාර භාවිතය. තවත් එකක් ලියමු අපි. තරු ලකුණක් දාන්න එතනද? තුන්වෙනි එක. ආපදාවේ තීව්‍රතාව මිනුම් කිරීමට.
ආපදාවේ තීව්‍රතාව මිනුම් කිරීමට සංඛ්‍යානමය ක්‍රම ශිල්ප භාවිත කිරීම. හොඳයි. එහෙනම් ඔන්න බලන්න ආපදා කළමනාකරණයේදී මේ ප්‍රායෝගික භූගෝල විද්‍යා ක්‍රම ශිල්ප අපිට පාවිච්චි කරන්න වෙනවා. එහෙනම් මේ ආපදා කළමනාකරණය භෞතික භූගෝල විද්‍යාව මානසික භූගෝල විද්‍යාව කියන දෙකම එකට එක සම්බන්ධ වෙන අවස්ථාවක්. නේද? සම්බන්ධ වෙන අවස්ථාවක්. එහෙනම් අපිට අවශ්‍යයි. ඊළඟට දෙවෙනි අවස්ථාව. දැන් මේ ආපදා කළමනාකරණයෙන් පස්සේ දෙවෙනි අවස්ථාව දේශගුණ හා කාලගුණ විද්‍යාත්මක අධ්‍යයන සඳහා. ඒක ලියාගන්න අංක 2 උදාහරණ අංක 2 කාලගුණ හා දේශගුණ විද්‍යාත්මක අධ්‍යයන සඳහා. දැන් පුතේ කාලගුණය සහ දේශගුණය කියලා කියන්නේ අපි දන්නවනේ වායුගෝලය හා සම්බන්ධ සංසිද්ධීන් පිළිබඳව අධ්‍යයනය කරන විෂයනේ නේද? වර්ෂාපතනයේ උෂ්ණත්ව ව්‍යාප්තිය ඊළඟට ආර්ද්‍රතාවයේ පීඩනයේ සුළඟ වගේ සංසිද්ධීන් පිළිබඳව තමයි අපි මේකෙදි කතා බහ කරන්නේ. ඒතර මේ ගැන දත්ත එකතු කරන්න අපිට නේද? දත්ත එකතු කරන්න ගියාමත් අපිට ප්‍රායෝගික භූගෝල විද්‍යා ක්‍රම ශිල්ප ඕනේ. දැන් අද වෙනකොට කාලගුණ විද්‍යා කටයුතු සඳහා අවශ්‍ය කරන දත්ත සියල්ලම පහේ එකතු කරන්නේ මොනවද? චන්ද්‍රිකා තාක්ෂණය හරහා. නේද? චන්ද්‍රිකා තාක්ෂණය හරහා දුරස් සංවේදී ශිල්පීය ක්‍රම භාවිත කරලා තමයි දත්ත එකතු කරන්නේ. එතකොට දත්ත එකතු කිරීම. ඒ කාර්යයේදී චන්ද්‍රිකා තාක්ෂණය චන්ද්‍රිකා ප්‍රතිබිම්බ වගේ දේවල් පාවිච්චි කරනවා. දැන් එකතු කරගන්න දත්ත ටික ඊට පස්සේ මොකද කරන්නේ? ඒ දත්ත ටික අපි පරිගණකයට දීලා නේද? පරිගණකයට දීලා සමහරවිට GIS මෘදුකාංගය හරහා ඒක විශ්ලේෂණය කරනවා. එහෙනම් ඔන්න දත්ත විශ්ලේෂණය කරන්න පරිගණක ක්‍රම ශිල්ප ඕනේ වෙනවා. සමහර විට එකතු කරගන්න දත්ත ටික අපි මේ අර මහ විශාල දත්ත ටිකක් සාරාංශ කරලා තනි ඉලක්කයක් බවට පත් කරගන්නවා සමහර අවස්ථාවල. අපි කියනවනේ තෙත් කලාපයට වර්ෂාපතනයේ මිලිමීටර් 2500ක් 2000ක් විතර වැටෙන්නේ කියලා නේද? එහෙම කිව්වේ නිකන් නෙමෙයි. අවුරුදු 30ක 35ක දත්ත එකතු කරලා ඒ ටික ඔක්කොම දිහා බලලා තමයි අපි කියන්නේ තෙත් කලාපයට මෙච්චර සීමාවක් ASCII වහිනවා කියලා. නිකන් කිව්ව නෙමෙයි. නේද? එහෙම අගයකට එන්න නම් ඒ සාරාංශ කිරීමක් කරානේ අගයකට ආවේ. නේද? එහෙම එන්න නම් එතන ගාණක් හදන්න වෙනවා. පොඩි ගාණක් හදන්න වෙනවා මොකක්ද? නේද? වර්ෂාපතන දත්ත සාමාන්‍යීකරණය කරන්නම වෙනවා. එහෙනම් ළමයි එතෙන්දී සංඛ්‍යානීය කියන මූලධර්මات අවශ්‍ය වෙලා තියෙනවා. සංඛ්‍යානීය භාවිත කරන මූලධර්මات ඕනි වෙලා තියෙනවා. නේද? ඒ වගේම තමයි අපිට කාලගුණ විද්‍යා සිතියම් අපි අඳිනවා. කාලගුණ විද්‍යා සිතියම් අඳිනවා. එතෙන්දී අපිට පැහැදිලිවම අපි දන්නවනේ සිතියම් කියන දේ අවශ්‍යයි. එහෙනම් ඔන්න බලන්න. කාලගුණ දේශගුණ විද්‍යාත්මක අධ්‍යයනවලදී දත්ත එකතු කරන්න ගියාම ඡායාරූප ප්‍රතිබිම්බ ඕනි වෙලා. නේද? එකතු කරගත්ත දත්ත ටික විශ්ලේෂණය කරන්න ගියාම සංඛ්‍යාන ක්‍රම ශිල්ප හෝ පරිගණක ක්‍රම ශිල්ප ඕනි වෙලා. නේද? ඒවා විශ්ලේෂණය කළාට පස්සේ අපි මැප් එකකින් තමයි කාටවත් බලන්න ඉදිරිපත් කරන්නේ. මෙන්න මෙහෙමයි දේශගුණික தත්ත්වය කියන්නේ. ඒ දේශගුණ සිතියම් මේ කාලගුණ සිතියම් වලට ඒ සිතියම් වලට අපි කියනවා කාලගුණික සිතියම්. ඒ කාලගුණික සිතියම් කියන්නේ එතන පාවිච්චි කරලා තියෙන්නේ සිතියම් කියන ක්‍රම ශිල්ප. නේද? එහෙනම් දැන් එතකොට කල්පනා කරන්න මේ මොන පැත්ත නියෝජනය කරන අධ්‍යයනයක්ද මේ කියන්නේ? භෞතික භූගෝල විද්‍යාවද මානව භූගෝල විද්‍යාවද? මේක භෞතික භූගෝල විද්‍යාව සම්බන්ධ අධ්‍යයනයක්. නේද? කලින් කියපු එක කාලගුණ මේ ආපදා කළමනාකරණය කියලා කියනකොට ඒක භෞතික පරිසරය හා සම්බන්ධයි. නමුත් මානව පරිසරයටත් සම්බන්ධයි. නේද? මේ දේශගුණ විද්‍යාව කියන්නේ සම්පූර්ණයෙන්ම භෞතික පරිසරය හා සම්බන්ධ අධ්‍යයනයන් වලදී භාවිත වෙන අවස්ථා පෙන්වන අවස්ථාව. එහෙනම් අපි තරු ලකුණු දාලා අවස්ථා තුනක් පහලින් පෙන්නමු. ඔය කියපු කාරණේට. දෙවෙනි එකට ලියන්න මෙහෙම. පළවෙනි තරු ලකුණ. කාලගුණික දත්ත ඒකරාශී කිරීම සඳහා කාලගුණික දත්ත ඒකරාශී කිරීම සඳහා කාලගුණික දත්ත ඒකරාශී කිරීම සඳහා චන්ද්‍රිකා ප්‍රතිබිම්බ භාවිත කිරීම. චන්ද්‍රිකා ප්‍රතිබිම්බ භාවිත කිරීම. චන්ද්‍රිකා ප්‍රතිබිම්බ භාවිත කිරීම. දෙවෙනි තරු ලකුණ. දෙවෙනි තරු ලකුණ. දත්ත විශ්ලේෂණය සඳහා පරිගණක ක්‍රම ශිල්ප හෝ සංඛ්‍යාන ක්‍රම ශිල්ප භාවිත කිරීම. දත්ත විශ්ලේෂණය සඳහා පරිගණක ක්‍රම ශිල්ප හෝ සංඛ්‍යාන ක්‍රම ශිල්ප යොදා ගැනීම.
තුන්වෙනි තරු ලකුණ. කාලගුණික සිතියම් වැනි සිතියම් නිර්මාණයේදී කාලගුණික සිතියම් වැනි සිතියම් නිර්මාණයේදී සිතියම් නැමැති ක්‍රම ශිල්පය භාවිත කිරීම. සිතියම් නැමැති ක්‍රම ශිල්පය භාවිත කිරීම. හොඳයි. එහෙනම් ඔන්න අපි මේ කියන ක්‍රම ශිල්ප අපේ විෂය තුල භාවිත වන අවස්ථා දෙකක් ගැන කිව්වා. තවත් එකක් කියලා වැඩි නවත්තමු. දැන් අපි දන්නවා ගෝලීය උණුසුම් වීම ගැන කතා කරනවානේ. නේද? මේ පෘථිවි තලයේ වායු ගෝලයේ පහළ වායු ගෝලයේ උණුසුම අඛණ්ඩව වැඩිවීමක් ගැන කතා කරන්නේ. ඒක තමයි අපි කියන්නේ ගෝලීය උණුසුම් වීම. ඒතර අපි දන්නවා මේ ගෝලීය උණුසුම් වීම සිද්ධ වෙනකොට මේ උත්තර ද්‍රවයේ දක්ෂිණ ද්‍රවයේ අයිස් කඳු වල තියෙන මේ අයිස් තට්ටු දී වෙන්න පටන් ගන්නවා. නේද? අයිස් තට්ටු දී වෙන්න පටන් ගන්නවා. එතකොට මේ ජලය අවසානයේ සාගර වලට එකතු වෙනවා. මේ නිසා මුහුදු මට්ටම ඉහළ යනවා. ඒ හරහා ප්‍රශ්න ගොඩක් ලෝකයේ ඇති වෙනවා. රූපත් ජලයෙන් යට වෙනවා, වෙරළ කාදනය වෙනවා, ගොඩබිම් ජලයෙන් යට වෙනවා නේද? මේ වගේ ප්‍රශ්න රසක් නිර්මාණය වෙනද අද ගෝලීය මාතෘකාව බවට පත් වෙලා ගෝලීය උණුසුම් වීම. එතකොට මේ தત્ත්වය අධ්‍යයනය කරන්න ගියාම අපි බලනවා ග්ලැසියර් වැස්මට මොකද වෙන්නේ නේද? අයිස් තට්ටු වලින් වැහිච්ච ප්‍රදේශයක් ලෝකේ තියෙනවා. ද්‍රවයේ අවට කලාප දෙකයි. ඇන්ටාර්ක්ටිකාව ගත්තාම ඒ දක්ෂිණ ද්‍රවයේ අවට මුළු කලාපෙම අයිස් තට්ටුව. උත්තර ද්‍රවයේ අවට ආර්ක්ටික් කලාපය ගත්තාම සම්පූර්ණයෙන් අයිස් තට්ටුව. අපි මේ පැති දෙකම පැත්තක දාලා අපි ගමු ග්‍රීන්ලන්තේ. ඔබට හිතා ගන්න පුළුවන් ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටුව 97%ක් ඒ ග්‍රීන්ලන්තයේ මුළු භූමියෙන් අයිස් තට්ටුවෙන් වැහිලා තියෙනවා. නේද? 3%යි ගොඩබිම් විදිහට පෑදිලා තියෙනවා. එතකොට දැන් ඔය ගෝලීය උණුසුමත් එක්ක මේ අයිස් කඳු දිය වෙනකොට ඒ දියවීම අපි කොහොමද හඳුනාගන්නේ? දැන් අයිස් කඳු දිය වෙනවා කියලා කිව්වට කෙනෙකුට එහෙම නිකන් කියලා බෑනේ. ඒක තහවුරු කරලා පෙන්වන්න එපා. නේද? අපිට පුළුවන් මේ අප්‍රාවකාශයේ තියෙන රඳවල තියෙන චන්ද්‍රිකා මගෙන් මේ ග්‍රීන්ලන්ත අයිස් වැස්ම සිතියම්ගත කරන්න. ඡායාරූපගත කරන්න. සිතියම්ගත කිරීම නෙවෙයි ඡායාරූපගත කරන්න. ඒතර අපිට පුළුවන් ඉහළ අප්‍රාවකාශයේ ක්‍රියාත්මක වෙන මේ චන්ද්‍රිකාවක් මගෙන් ග්‍රීන්ලන්ත අයිස් වැස්ම මේ සිතියමකට ගන්න, ඡායාරූපයකට ගන්න. අපි හිතමු මේ අපි ගන්නවා මේ 1990 දී අයිස් වැස්මේ ස්වභාවය. ඡායාරූපයක් ගත්තා. චන්ද්‍රිකා ඡායාරූපයක්. ඔන්න අපි ළඟ ඒක තියෙනවා. ඊළඟ අපි ගන්නවා 1999 වෙනකොට ඒ අයිස් වැස්මේ ස්වභාවය බලන්න ආපහු ඡායාරූපයක් ගන්න. අවුරුදු 9කට පස්සේ. ඊළඟට අපි ආපහු 2005 විතර වෙනකොට ආපහු ඡායාරූපයක් ගන්න. හරි? ඊළඟට අපි 2015 වෙනකොට ආපහු ඡායාරූපයක් ගන්නවා. 2020 වෙනකොටත් එකක් ගන්නවා. දැන් අපි ළඟ තියෙනවා 1 2 3 4 5යි. චන්ද්‍රිකා ඡායාරූප පහක් තියෙනවා. චන්ද්‍රිකා ඡායාරූප පහක් තියෙනවා. දැන් අපි ওই චන්ද්‍රිකා ඡායාරූප පහ එක මත එක පිළිවෙලට තිබ්බොත් අපි හිතමු මේ ඡායාරූප අපිට විනිවිද පේනවා කියලා. එහෙම හිතන්නකෝ. මෙහෙම බැලුවම එහා මෙහා පේනවා. හරි? හැබැයි ඡායාරූප. දැන් පළවෙනි ඡායාරූපය ගන්න අපි 1990 දී. ඒ ඡායාරූපය මෙහෙම තියාගෙන 99 ගන්න ඡායාරූපය ඒක මත තිබ්බාම අපිට බලන්න පුළුවන් අයිස් තට්ටුවේ වැස්ම අඩු වෙලාද වැඩි වෙලාද? බලන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඊළඟට ඒත් එකත් එක්ක 2005 ගත්ත ඡායාරූපය ඊළඟට ආයිදී. ඔන්න එතකොට බලනවා 2005 වෙනකොට මොකද වෙලා තියෙන්නේ අයිස් තට්ටු. තව දිය වෙලාද? කොහෙන්ද දිය වෙලා තියෙන්නේ? අපිට ඔන්න අවබෝධ වෙන්න පටන් ගන්නවා. 15 එකක් තියෙනවා 20 එකක් තියෙනවා. ඔය විදිහට ගත්ත චන්ද්‍රිකා ඡායාරූප පහම එක මත එක තිබ්බහම අපිට හොඳින් නිරීක්ෂණය කරගන්න පුළුවන් වෙයි. ග්‍රීන්ලන්තයේ නැමැති භූමියේ තියෙන අයිස් තට්ටුවට මොනවා වෙලාද නේද? එක්කෝ අඩු වෙලා ඇති එක්කෝ වැඩි වෙලා ඇති. නේද? අපි දන්නවා ගෝලීය උණුසුම තුලනා සිද්ධ වෙන්නේ අනිවාර්යයෙන්ම මේ අයිස් වැස්මේ ප්‍රමාණය අඩු වී යාම. නේද? අඩු වී යාම. එහෙනම් ඒක නිරීක්ෂණය කරන්න අපිට අවස්ථාව දෙනවා මොකෙන්ද? ප්‍රායෝගික ගෝලීය විද්‍යා ක්‍රම ශිල්පය. මොකද්ද භාවිතා වෙච්ච ප්‍රායෝගික ගෝලීය විද්‍යා ක්‍රම ශිල්පය? ඡායාරූප සහ ප්‍රතිබිම්බ. නේද? ඡායාරූප සහ ප්‍රතිබිම්බ. අපි ලියමු තුන්වෙනි අවස්ථාව විදිහට ඔබ. ලියන්න. තුන්වෙනි අවස්ථාව ග්ලැසියර් වැස්මේ සිදුවන ග්ලැසියර් වැස්මේ වරහන් ඇතුළේ උනා ලියන්න අයිස් තට්ටු වල ග්ලැසියර් වැස්මේ සිදුවන වෙනස් වීම අධ්‍යයනය කිරීමේදී
කාලවකවානු කීපයක චන්ද්‍රිකා ප්‍රතිබිම්බ කාලවකවානු කීපයක චන්ද්‍රිකා ප්‍රතිබිම්බ එක මත එක තබා සිදු වී ඇති වෙනස්කම් එක මත එක තබා සිදු වී ඇති වෙනස්කම් නිසි පරිදි අවබෝධ කර ගැනීම සිදු වී ඇති වෙනස්කම් නිසි පරිදි අවබෝධ කර ගැනීම හොඳයි එහෙනම් ඔන්න අපි කතා බහ කරලා ඉවර කළා ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ භාවිත වන ක්‍රම ශිල්ප කීපයක් පිළිබඳ ක්‍රම ශිල්ප පිළිබඳව කතා කරලා ඒවා භෞතික භූගෝල විද්‍යාව සහ මානුෂ භූගෝල විද්‍යාව තොරතුරු sannivedanayේදී වැදගත් වෙන්නේ මොන අවස්ථාවන් වලද කියන එක තමයි පැහැදිලි කළේ උදාහරණ අවස්ථා තුනක් අරගෙන. තව ගොඩක් ඒ වගේ උදාහරණ අවස්ථා කතා කරන්න පුළුවන් මේවා භාවිත වෙන තැන්. අපිට එහෙම අවශ්‍ය නැහැ නේද? අපි මේවා ඉගෙන ගත්තා ක්‍රම ශිල්ප පහක් අපේ පාවිච්චි තියෙනවා. ඒ ක්‍රම ශිල්ප පහ පාවිච්චි වෙන අවස්ථා කීපයක් විදිහට අපි තුනක් කතා කළා නේද? එතනින් ওই මාතෘකාව අවසන් කරනවා. අපි යන්න හදන්නේ අලුත් මාතෘකාවකට සිතියම් කියන අලුත් මාතෘකාවට. ඊට යන්න කලින් මේ ඉගෙනගත්ත පාඩම් වල. ඒ කියන්නේ ප්‍රායෝගික භූගෝල විද්‍යාව කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. ඒ වගේම ප්‍රායෝගික භූගෝල විද්‍යාව භාවිත වන ක්‍රම ශිල්ප ගැන කතා කළා. මේ සම්බන්ධ මොනවාරි ගැටලුවක් තියෙනවා නම් ඒක निराකරණය කරගෙන ඊළඟ මාතෘකාවට යන එක තමයි වඩාම හොඳ. ඒ නිසා විනාඩියක් දෙකක් වගේ කාලයක් දෙනවා. නෝට් එක ආපහු පොඩ්ඩක් පෙරලලා අඩුපාඩු තියෙනවා නම් මොනවාරි ගැටලුවක් අඳුර ගන්න ලැබුණා නම් අන්න ඒක අහන්න අවස්ථාවක් තියෙනවා. විනාඩියක් දෙන්න. දැන් 11:36යි. දැන් මේ පන්තිවල වීඩියෝ රෙකෝඩින් එක ලබා දීම මට පේන්නේ ළමයි පන්තියට සහභාගී වීම අඩු කිරීම කෙරෙහි බලපාන සාධකයක් විදිහටයි මට දැනෙන්නේ. නේද? එහෙමයි මට දැනෙන්නේ. බලමු අපි තා පොඩ්ඩක්. එහෙම වුණොත් YouTube එකට වීඩියෝ එක දාන එක නවත්තනවා. පන්තියට සම්බන්ධ වෙන්න වෙයි සියලු දෙනාට. එහෙම කරන්නත් බෑ හේතුව සමහර ළමයි ඉන්නවා පැහැදිලිව ඇහෙන්නේ නැහැ. සිග්නල් ප්‍රශ්න තියෙනවා. නේද? ඊළඟට සමහරට එක ඩිවයිස් එක විතර අයියලා මල්ලිලා නංගිලා භාවිතා කරනවා. සමහරලාට පන්තියට සම්බන්ධ වෙන්න බෑ. එහෙමත් තත්ත්ව තියෙනවනේ. ඒ නිසා ඉතින් ඒක කරන්නත් බෑ. ඒ නිසා මම තීරණයකට එනවා ඉදිරියේදී YouTube එකට දාලා අදාළ ඉල්ලන කෙනාට විතරයි link එක දෙන්නේ. දැන් එහෙම නැහැනේ කොමන් එනවනේ group එකේ link එක නේ. ඒ නිසා ඒක මට හිතෙනවා පන්තියට ඔබ සම්බන්ධ කිරීම නිකන් පෙළඹවීම අඩු කිරීමට බලපාන හේතුවක් විදිහට ක්‍රියාත්මක වෙලා දෝ කියලා. හරි? ඒ නිසා ඉල්ලන අයට විතරක්. අදත් බොහෝ දෙනෙක් කිව්වා පන්තියට සම්බන්ධ වෙන විදියක් නැහැ සර් කියලා විවිධ ප්‍රශ්න ගැටලු ගැන කියලා රෙකෝඩින් දාන්න කියලා ඉල්ලීමක් කළා. හරි? ඒක නිසා තමයි මම මේ කල්පනා කළේ. හොඳයි බලමුකෝ අපි මොකද වෙන්නේ කියලා ඉස්සරහට නේ. එහෙනම් මේ නිහඬතාවයෙන් පෙනියන්නේ කිසිදු ගැටලුවක් නැහැ කියලා. නේද? එහෙම වුණාම මට හිතෙනවා ඔයගොල්ලන්ගේ ප්‍රශ්නයක් අහන්න නමක් කියලා. නේද? ඕන් ඉතින් නරක වැඩක් කරන්න යනව නේද? හරි ප්‍රශ්න අහන්නේ නැහැ. බය වෙන්න එපා දැම්ම. හොඳේ. පස්සේ අහනවා දැන් නෑ. අපි යමු නම් අලුත් පාඩමකට. අලුත් පාඩමකට යමු. දැන් ඔය නෝට් එක ලියන පොතේ. දැන් ඔය නෝට් එක ලියපුවනේ පොත. ප්‍රායෝගික විද්‍යාව පොතෙන් ලියන්නේ. ඒකෙන් පටන් ගන්න පුළුවන් අලුත් මාතෘකාවක්. සිතියම්. ප්‍රධාන මාතෘකාව සිතියම්. සිතියම්. ඒකේ අනුමාතෘකාවක් ලියන්න. අනුමාතෘකාවක් ලියන්න. සිතියම් භාවිතය හා නිර්මාණ ඉතිහාසය. සිතියම් භාවිතය හා නිර්මාණ ඉතිහාසය. සිතියම් භාවිතය හා නිර්මාණ ඉතිහාසය.
හොඳයි. දැන් අපි දන්නවා ප්‍රායෝගික භූගෝල විද්‍යා ක්‍රම ශිල්පවලදීත් අපි කිව්වා මේ කතාව. සිතියම් කියන මෙවලම ප්‍රායෝගික ක්‍රම ශිල්පය භූගෝල විද්‍යාවට අලුත් දෙයක් නෙමෙයි. නේද? අලුත් දෙයක් නෙමෙයි. ආගන්තුක දෙයක් නෙමෙයි. භූගෝල විද්‍යාව විෂය ආරම්භ වෙච්ච මුල් දවස්වල ඉඳලම මේ ප්‍රායෝගික භූගෝල විද්‍යා ක්‍රම ශිල්පය අපේ විෂය තුල පාවිච්චි වුණා. නේද? පාවිච්චි වුණා. එතකොට අපිට මේ අපේ ඉගෙන ගන්න දේ විෂය සීමාව තුල අපි දැක්කා බොහෝ දේවල් අපිට පියවිහෙන් දැක බලා ගන්න ලැබෙන දෘශ්‍යමාන සංසිද්ධි. එවැනි දේවල් ගැන අපි කතා කරනකොට අපිට හැම වෙලාවෙම මේ ඉගෙන ගන්න විෂය කරුණු සැබෑ ලෝකයේ සමග ගලපලා අදාළ ස්ථානීය පිහිටීම පෙන්වන්න සිද්ධ වෙනවා. නේද? අදාළ ස්ථානීය පිහිටීම පෙන්වන්න සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි ජනසංඛ්‍යාව ගැන කතා කරනවා. අයිති වෙන්නේ මානුෂ භූගෝල විද්‍යාවට. ජනසංඛ්‍යාව ඇයි මිනිස්සු ගැන කතා කරන කතාවන්නේ. නේද? එතකොට ජනසංඛ්‍යාව ගැන කතා කරන යනකොට අපි කියනවා ලෝකයේ ජනසංඛ්‍යාවෙන් ඉහළම රට චීනය කියලා. නේද? චීනය කියලා අපි ඊට පස්සේ මොකද කරන්නේ? ලෝකයේ චීනය කියන භූගෝලීය එකකේ පිහිටලා තින්නේ කොතනද කියලා පෙන්වන්න වෙනවා අපිට. එහෙම නැත්නම් මේ ඉගෙන ගන්න මේ විෂය කාරණේ ඇති වැඩක් නැහැ. නේද? ඒ වගේම තමයි අපි ළඟට යනවා වෙනත් භෞතික භූගෝල විද්‍යාව. දැන් අපි කියනවා ලෝකයේ විශාලම විල් පද්ධතිය පිහිටලා තියෙන උතුරු ඇමරිකාවේ ඇමරිකා එක්සත් ජනපදයේ එහෙම නැත්නම් කැනඩාවේ ඕක කියලා මොකක් හරි කියනවා. පංචමහා විල් ගැන කියනවා නම් අපි කියනවා කැනඩාව. නේද? ඇමරිකා එක්සත් ජනපදය. ඔහොම කියලා කියනවා. දැන් අපි ඉගෙන ගන්නකොට ඒකේ පිහිටීම පෙන්වන්න ගියාම අපිට සිතියම් පාවිච්චි කරන්න වෙනවද නැද්ද? වෙනවා. නේද? අපි දියවැල් ගැන කතා කරනවා. අපි දියවැල් ගැන කතා කරනකොට කියන ඇට්ලන්ටික් සාගරයෙන් ආරම්භ වෙලා බ්‍රිතාන්‍ය දූපත් දක්වා ගලාගෙන යන දියවැලක් තියෙනවා. අපි යාට කියනවා මේ උතුරු ඇට්ලාන්ටික් දියවැල නැත්නම් ගල්ෆ් දියවැල කියලා අපි කියනවා. නේද? ජලගුල්ම ප්‍රවාහය කියලා කියනවා. එහෙම කියලා අපි ඒකේ පිහිටීම පෙන්වන්න අපි කටයුතු කරන්න එපා. නේද? ඔතනින්ද පටන් ගන්න. කොයිකද කොහොමද ගලාගෙන යන්නේ? ඊතල වලින් අපි පෙන්නනවා. එහෙනම් බලන්න අපි පන්ති කාමරය තුල සිද්ධාන්ත වශයෙන් ඉගෙන ගන්න බොහෝ දේවල් සැබෑ ලෝකයේ සමග ගලපලා ඒවායේ ස්ථානීය පිහිටීම් පෙන්වන්න අපි කටයුතු කරන්න වෙනවා. අන්න ඒ වෙලාවට පුතේ අපිට සිතියම් කියන ප්‍රායෝගික භූගෝල විද්‍යා ක්‍රම ශිල්පේ හැරෙන්න අපි පාවිච්චි කරන අනිත් එකතු ක්‍රම ශිල්පයක්වත් අපිට වැඩක් නැහැ. නේද? පිහිටීමක් පෙන්වන්න ගියාම අපිට ප්‍රස්තාර වලින් බෑ පෙන්වන්න, සංඛ්‍යාන ක්‍රම ශිල්ප වලින් බෑ පෙන්වන්න, ප්‍රායෝගික මේ පරිගණක ක්‍රම ශිල්ප වලින් බෑ පෙන්වන්න. නේද? එහෙම බෑ. ඡායාරූප ප්‍රතිබිම්බ වලින් බෑ. පිහිටීම පෙන්වන්න තියෙන එකම එක ප්‍රධාන මාධ්‍ය බවට පත් වෙලා තියෙන්නේ සිතියම. නේද? ඒ නිසා අපි සිතියම් සම්බන්ධයෙන් මූලික කරුණු ඒ වගේම සිතියම් සම්බන්ධ સિદ્ધාන්ත නිවැරදිව ඉගෙන ගන්න සිද්ධ වෙනවා. අපි ඒකට ආරම්භයක් තමයි ගන්න හදන්නේ. ලෝකයේ සිතියම් නිර්මාණය පිළිබඳව කතා බහ කිරීම මුලින්ම කරනවා. ඒ කියන්නේ මුල් හැඳින්වීමේදී අපි කතා කරන්නේ ලෝකයේ සිතියම් නිර්මාණය කරන ආරම්භය කවද්ද? එතන ඉඳලා වර්තමාන සිතියම් නිර්මාණකරණය දක්වා මේ ආපු ගමනේදී පසු කරගෙන ආපු සංදිස්ථාන මොනවද කියන වැදගත් අවස්ථා ටික කතා කරන්න හදයි. හරිද? හොඳයි. එහෙනම් පොඩි හැඳින්වීමක් අපි ලියමු සිතියම් භාවිතය සම්බන්ධයෙන්. මෙහෙම ලියන්න. භූගෝල විද්‍යා අධ්‍යයනවලදී අධ්‍යයනය කරන බොහෝ දෑ පියවියසින් නිරීක්ෂණය කළ හැකි දෘශ්‍යමාන සංසිද්ධීන් වන නිසා ඒවා සැබෑ ලෝකයේ සමග ගලපමින් ශේත්‍රීය පිහිටීමක් ලෙස නිරූපණය කිරීමට සිදුවේ. එවැනි අවස්ථාවලදී
ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ භාවිතවල ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ භාවිතවල ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ භාවිතවල සිතියම් නැමැති ක්‍රම ශිල්පය ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ භාවිත වන සිතියම් නැමැති ක්‍රම ශිල්පය වැදගත් වී තිබේ. මේ නිසා භූගෝල විද්‍යා විෂය ආරම්භයේ සිටම මේ දක්වාම භූගෝල විද්‍යා විෂය ආරම්භයේ සිටම මේ දක්වාම භාවිත කෙරෙන ක්‍රම ශිල්පයක් ලෙසද සිතියම් හඳුන්වා දිය හැකිය. හොඳයි ළමයි දැන් පොඩ්ඩක් මූලික හැඳින්වීමේ කතාව ඉවර නිසා මෙන්න මේ ඉදිරියට කරන කතාව හොඳ හයින්ට මේක කතාවක් වගේ මතක තියාගන්න. හරිද? මේක කතාවක් වගේ මතක තියාගන්න. දැන් සිතියම් නිර්මාණය කිරීම සම්බන්ධ ඉතිහාසය ඉතා දීර්ඝයි. හරි සිතියම් නිර්මාණය කිරීම සම්බන්ධ ඉතිහාසය ඉතා දීර්ඝයි. භූගෝල විද්‍යාව විෂය ආරම්භයේ ඉඳලම සිතියම් නිර්මාණය වුණා කියනවනේ නේද? එතකොට මේ සිතියම් නිර්මාණකරණය සම්බන්ධ ඉතිහාසය ඉතා දීර්ඝ ඉතිහාසයක්. මිනිස්සු මේ විෂය නිර්මාණයටත් පෙර ඉඳලම සිතියම් අඳින්න උත්සුක වෙලා තියෙනවා කියලා විශ්වාස කරනවා. තහවුරු කරගෙන නැහැ. හරි විශ්වාසයක් තියෙනවා. එතකොට හැබැයි අපි දන්නවා ලෝකයේ මිනිස්සු සිතියම් නිර්මාණය කිරීමේ කාර්ය දිගු ඉතිහාසයක් තියෙනවා කියලා විශ්වාස කරන මේ කටයුත්තේදී ඒ කාර්යයේදී අපිට එක්තරා සම්දිස්ථානයකදී මේ සිතියම් නිර්මාණය කළ බවට සාක්ෂියක් හම්බ වෙනවා. ඒ තමයි මේ බැබිලෝනියාවේ නගරයක සැලැස්ම ඇඳපු මැටි පුවරුක කොටසක් හම්බ වෙනවා පුරාවිද්‍යාත්මක කැණීම් වලින්. ඔබ දන්නවා පුරාවිද්‍යාව කියන විෂයේදී පෞරාණික සංසිද්ධීන් පිළිබඳව අධ්‍යයන කටයුතු කරනවා, කැණීම් කටයුතු කරනවා. ඒ වගේ කැණීම් කටයුත්තකදී හම්බ වෙනවා මේ මැටි ලෑල්ලක, මැටි වලින් තනාගත්තු ලැල්ලක ඇඳපු මේ සිතියමක කොටසක්. මොකද්ද මේ සිතියමේ තියෙන්නේ? බැබිලෝනියාවේ නගරයක සැලැස්ම. හරි? ඔන්නේ මැටි පුවරුකෙන්ද සිතියම් කොටස හමු වීමත් එක්ක අපි අර අවිනිශ්චිතව ප්‍රකාශ කරමු. මොකද්ද අවිනිශ්චිතව ප්‍රකාශ කරමු? ආරම්භයක් ගැන කිව්වේ නෑනේ අපි. දීර්ඝ ඉතිහාසයක ඉඳන් සිතියම් භාවිතා වෙනවා කියලා කිව්වා මිසක නිශ්චිත කළේ නෑ සිතියම් නිර්මාණය මෙච්චර දීර්ඝයි කියලා. නේද? මුල් අවදි වල ඉඳලා පාවිච්චි වුණා. හැබැයි අර මැටි පුවරුවේ කෑල්ල හම්බ වෙනවත් එක්කම මේ මිනිස්සු සිතියම් නිර්මාණය කළ බවට ලිඛිත සාක්ෂියක් විදිහට ඒක පාවිච්චි කරන්න පටන් ගත්තා. නේද? සිතියම් නිර්මාණකරණය සම්බන්ධයෙන් කරුණු තහවුරු කරන වැදගත්ම සම්දිස්ථානය ඕක. හරි? මෙන්න මේ මැටි පුවරුවේ කාල නිර්ණයක් කරනවා. දැන් ඔබ දන්නවා මේ පුරාවිද්‍යාත්මක කැණීම් වලින් හම්බ වෙන දේවල් සම්බන්ධ මේ කාල නිර්ණයන් කරනවා. නේද? ඒකට විධිමත් ක්‍රමයක් තියෙනවා. කාබන් 14 පරීක්ෂණය කියලා කියන්නේ C14. මේ C14 පරීක්ෂණය කරනවා. නේද? දැන් අපි දන්නවා කැණීම් කටයුතු කරනකොට අස්ති හම්බ වෙනවා. නේද? හිස් කබල් හම්බ වෙනවා. ඊළඟට කාසි හම්බ වෙනවා. නේද? මැටි භාණ්ඩවල කොටස් හම්බ වෙනවා. මේ වගේ මේ පුරාවස්තු මේ පෞරාණික දේවල් හම්බ වෙනවා. ඒතර මේවා කොච්චර පරණද කියලා බලන්න ලෝකයේ තියෙන ක්‍රමයනේ කාබන් 14 පරීක්ෂණ. නේද? C14 ක්‍රමයේ පාවිච්චි කරලා ඒවෙන් කාල නිර්ණය කරනවා. එතකොට නේ ඔය කියන්නේ බටදොඹලේනේ හිටපු මිනිස්සු මෙච්චර අවුරුදු ගානක් පරණයි. පායියංගල්ලේනේ හම්බෙච්ච ඇට කැබලි වල කාබන් 14 පරීක්ෂණය කරලා හොයාගෙන තියෙන අවුරුදු මෙච්චර ගානක් පරණයි. නේද? කොහොම කාල නිර්ණයන් වලට ඇවිල්ලා දෙනවා. ඒ වගේ වැඩක් අරකටත් කළා. හම්බෙච්ච මැටි පුවරුවේ කාල නිර්ණය කළාම ඒක අදට වසර 5000කට වඩා පැරණි කියලා තමයි හඳුනාගත්තේ. මොකද්ද? බැබිලෝනියාවේ නගරයක සැලැස්ම ඇඳපු අර මැටි පුවරුවේ කෑල්ල. නේද? මේ මැටි පුවරුවේ කෑල්ල අවුරුදු 5000කට වඩා පැරණි කියලා හොයාගත්තා. එහෙනම් අපි මේ කෑල්ල හොයාගන්නකම් විශ්වාස කළේ
සිතියම් නිර්මාණය සම්බන්ධයෙන් ඉතා දිගු ඉතිහාසයක් තියෙනවා. ඒ කතාව අදටත් වෙනස් නැහැ. හැබැයි ඒ කතාව තහවුරු කරන නියම තැනකට අපිව ගෙනියනවා අර මැටි කෑල්ල. මැටි පෝරුවේ කොටස. නේද? අවුරුදු 5000ක් පැරණි. එහෙනම් අපිට පුළුවන්කම තියෙන අන්න එතනින් වැඩේ පටන් ගන්න. ලෝකේ මිනිස්සු සිතියම් නිර්මාණය කිරීමේ කාර්යය අදට වසර 5000කට පෙර ආරම්භ කළ බව අපිට දැන් නිශ්චිත කරලා කියන්න පුළුවන්. දැන් නිශ්චිත කරලා කියන්න පුළුවන්. නේද? එහෙනම් කොහොමද මේ සිතියම් නිර්මාණය කිරීමේ කාර්ය කරේ? ඇයි මිනිස්සුන්ට සිතියමක් අඳින්න අවශ්‍ය වුනේ කියලා පොඩ්ඩක් බලන්න වෙනවා. නේද? ඇයි ළමයි සිතියමක් නිර්මාණය කරන්න සිද්ධ වුනේ මිනිස්සුන්ට? මිනිස්සු ඉස්සර අපි දන්නවා අර වනචාරී ජීවිතේ නිමා කරලා නේද? තැන් තැන් වලට ඇවිද යන සංචලන ජන ජීවිතයක් නෙතිබුනේ. ඒක නිමා කරලා ගෝවි යුගයට අවතීර්ණ වෙලා එහෙම විධිමත් බවක් ගොඩනගා ගන්නවා. ඊට පස්සේ අපි දන්නවා ජලාශ්‍රිත ශිෂ්ටාචාර බිහි වෙන්න පටන් ගන්නවා. ලෝකේ දියුණු ජලාශ්‍රිත ශිෂ්ටාචාර ගැන අපි ඉතිහාස කතාවල සඳහන් කරනවා. නේද? කතා බහ කරනවා. අහලා ඇති ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ගැන ඊළඟට නයිල් නිම්න ශිෂ්ටාචාරය නේද? ඊළඟට මොහඳජාරෝ හරප්පා නගර නිර්මාණය කරපු ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ගැන ඔය ගැන කතා බහ කරනවා. එතකොට මේ ජලාශ්‍රිත ශිෂ්ටාචාරවල තමයි මිනිස්සු මුල් අවදිවල ජීවත් වෙන්නේ. ඒ වගේම ශිෂ්ටාචාර බිහි කරගත්තේ ජලය කේන්ද්‍ර කරගෙන. ඒ කෘෂි වගා කටයුතු නිසා. නේද? එතකොට මේ ජලාශ්‍රිත ශිෂ්ටාචාරවල ජීවත් වෙච්ච මිනිස්සුන්ට ඇති වුණා පොඩි ආපදාවක්. මොකද්ද? මේ ගංගා නිම්නවල පහත් පිටාර්ථන කලාපවල මිටියාවත් කලාපවල ජනාවාසකරණය කරගත්ත මිනිස්සුන්ට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච ආපදාව තමයි ගංගා නිතර පිටාර ගලන. ගම් වතුර ඇති වුනහම ඒ මගින් නැති වෙන බලපෑම. ගම් වතුර තර්ජනයට ලක් වෙන්න සිද්ධ වුණා. හරි? ජනාවාසය හදා ගන්නවා පිටාර දැන්නේ ශිෂ්ටාචාරයේම ජලයෙන් යට වෙලා යනවා මේ ඇතිවන ගම් වතුර අවස්ථාවලදී. ඒකට සීමාවක් නැහැ නේද? තැන්නේ හැටියට යන්න පුළුවන් උපරිම දුරක් පැදෙලා යනවා. ඒකට වැටමායෙන් වැටකඩලු සීමාවන් තාප්ප බැමි මොකවත් දාලා නැහැ. නේද? ගම් වතුර පැතිරෙන්න පුළුවන් උපරිමයේ පැතිරෙනවා. ඒ වගේම තමයි ගම් වතුර ආවට පස්සේ විවිධ හානි මිනිසුන්ට සිද්ධ වෙනවා. සමහර ජීවිත හානි, දීපල හානි, නේද? වගා හානි එදත් ඒ වගේම සිද්ධ වුණා. එතකොට මේ පශ්චාත් ගම් වතුර සමයේදී ඒ කියන්නේ ගම් වතුර ආවා බලපෑම ඇති කළා බහැලා ගියා. හරි ගියාට පස්සේ විවිධ ගැටලු වලට මිනිස්සුන්ට ජන සමාජවල ජනාවාසවල ජීවත් වෙච්ච මිනිස්සුන්ට මුණ දෙන්න උනා. ඒ අතරදී විච්ච එක්තරා ගැටලුවක් තමයි ඉඩකඩම් පිළිබඳ ආරවුල් නිර්මාණය වීම. ඊළඟට සත්පාලන කටයුතු මේගොල්ලෝ කළානේ. නේද? සත්පාලන කටයුතු කළා ඒ සම්බන්ධ ගැටලුත් ඇති වෙනවා. කෘෂිකාර්මික බිම් පිළිබඳ ගැටලු ඇති වෙනවා. නේද? ගම් වතුරෙන් පස්සේ. ඒතර මෙන්න මේ ගැටලු निराකරණය කරගන්න තමයි මිනිස්සු සිතියම් අඳින්න පටන් ගත්තේ. දැන් උදාහරණයක් කල්පනා කරන්නේ මං කියවනේ වැටමායින් වලට තාප්ප වලට බැමි වලට අදාළ නැහැ මේ ගම් වතුර. නේද? ගම් වතුරට ඒ කිසි දෙයක් අදාළ නැහැ. ගම් වතුර පැතිරෙන්න පුළුවන් උඩරට පැතිරලා යනවා. සමහරවිට අපි හිතමු කෙනෙක් භූමියේ යම්කිසි පුද්ගලයෙක් භූමියේ තමන්ගේ ඉඩකඩමේ සීමාව වෙන් කරගෙන ලී වැටක් ගහගෙන හිටියා. ගම් වතුර ආවා. නේද? ගම් වතුරේ මොකද වෙන්නේ? අර ලී වැට බලන්නේ නැහැ. ගම් වතුර පැතිරලා යනවා. සමහරවිට ගම් වතුරේ සැඩ පාරට ලී වැටක් ගලවගෙන යයි. නේද? ඔන්න ගම් වතුර බහැලා යනවා. ගියාට පස්සේ අර මනුස්සයාගේ ඉඩමේ සීමාව එයාට හඳුනා ගන්නත් බෑ. නේද? ඊළඟට ඉඩම පිළිබඳ ගැටලු වලට එයාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අල්ලපු ඉඩ කඩන් වල අයිතිකාරයත් එක්ක සමහරට එහෙම ගැටලු වලට අද වගේ තමයි. නේද? ඒ කාලෙත් එහෙම ගැටලු වලට මුහුණ දෙන්න. දැන් මිනිස්සු කල්පනා කරනවා මේකට විස්තර විසඳුමක් නැද්ද? කොහොම කල්පනා කරනකොට තමයි මිනිස්සුන්ට කල්පනා වෙන්නේ භූමිය මත යම් සලකුණු කිරීම කරලා භූමිය මත යම් සලකුණු කිරීම කරලා සීමාමායිම් ලකුණු කර ගැනීම නිසා තමයි මේ ගැටලුවට මුහුණ දෙන්න උනේ. හැබැයි මේ ක්‍රමෙන් බැහැර වෙලා මේ භූමියේ තියෙන හැඩය කිසියම් වූ ප්‍රකාශන මාධ්‍යයක් මත සටහන් කළ ආරක්ෂිත ස්ථානයක තියන්න පුළුවන් නම් මේ ගම් වතුර ඇවිල්ලා හානි ඇති කරලා බැහැලා ගියාට පස්සේ ඇතිවන මේ හානිදායක තත්ත්වය වළක්වා ගන්න පුළුවන් නේ කියන අවබෝධය ඇති වෙනවා. ඒ නිසා මිනිස්සු මොකද කරන්නේ? ගල් ගුහාවල බිත්ති තෝරගෙන ඒ වගේම අර කියපු විදිහට හදාගත්ත මැටි පුවරුවල මිනිස්සු සිතියම් අඳින්න පටන් ගන්නවා. මේ අපේ ජනාවාසයේ හැටි මෙන්න මේක. මේ ඉඩමේ මෙන්න මේ සීමාව මේ කෑල්ල තිබුණේ හවලාට. ඊළඟ කෑල්ල මෙයාට නේද? ඊළඟ කෑල්ල මේ හවලාට. ඔහොමම කියලා මේ තමන්ගේ මේ පුංචි ඒරියා එකේ පුංචි ප්‍රදේශයේ ස්වභාවය අර ප්‍රකාශන මාධ්‍ය මතට ගන්න බලනවා. නේද? අන්න එතනින් තමයි පුදේ සිතියම් නිර්මාණය ආරම්භ වෙන්නේ. නිදිමත් සිතියම් නිර්මාණ කරන්නේ ආරම්භ වෙන්නේ ඔන්නතන. ජලාශ්‍රිත ශිෂ්ටාචාරවල ජීවත් වෙච්ච මිනිස්සු පුංචි ප්‍රදේශයක තිබුණු භූ දර්ශනය ගල් පතුරක් මතද එහෙම නැත්නම් ගල් ගුහාවක බිත්තියක් මතද එහෙමත් නැත්නම් එයා විසින්ම නිර්මාණය කරගත්ත කිසියම් වූ ප්‍රකාශන මාධ්‍යයක් ලැල්ලක් වෙන්න පුළුවන්.
එහෙමත් නැත්නම් මැටි ලෑල්ලක් වෙන්න පුළුවන් නේද? ඒ වගේ ප්‍රකාශන මාධ්‍යයක් මතට ගැනීම තමයි මුල් අවස්ථාවේ සිද්ධ වෙන්නේ. එහෙමනම් දීර්ඝව කතා කළාම ලියා ගන්න ටිකක් අමාරු වෙනවා. ඒ නිසා අපි පොයින්ට් එකෙන් පොයින්ට් එක කතා කළා සටහන් කරගමු. මේ දක්වා කතා බහ කරපු දේ. දැන් අපි එක සංදේශස්ථානයකට ආවනේ. මිනිස්සු ඉස්සෙල්ලාම නැන්දේ මොනවද? ස්ථානීය සිතියම්. පුංචි ප්‍රදේශයක තිබිච්ච දේවල් ටික, තොරතුරු ටික ප්‍රකාශන මාධ්‍යයකට ගන්න වැඩේ තමයි කළේ. හොඳයි. එහෙනම් අපි ලියමු. අලුත් ඡේදක ලියන්න. ලෝකයේ සිතියම් නිර්මාණය කිරීම පිළිබඳ වූ ඉතිහාසය. ලෝකයේ සිතියම් නිර්මාණය කිරීම පිළිබඳ වූ ඉතිහාසය. සිතියම් නිර්මාණය කිරීම පිළිබඳ වූ ඉතිහාසය ඉතා දීර්ඝ බව හඳුනාගෙන ඇතත් ඒ පිළිබඳව පවතින ඉතිහාසය වසර 5000කට වඩා පැරණි බව හඳුනාගනු ලබන්නේ බැබිලෝනියානු නගරයක සැලැස්ම ඇඳ දැක්වෙන මැටි පුවරුවක කොටසක් පුරාවිද්‍යාත්මක කැණීම් වලින් හඳුනා ගැනීමත් සමග වේ. අලුත් ඡේදක ලියන්න. ජලාශ්‍රිත ශිෂ්ටාචාර ගොඩනගාගත් මානවයාට ගංගා පිටාර ගැලීමෙන් ඇති වූ ගංවතුර උවදුරට නිරන්තරයෙන් මුහුණ පෑමට සිදුවිය. පශ්චාත් ගංවතුර අවධියේ ඒ කියන්නේ ගංවතුරෙන් පස්සේ පශ්චාත් ගංවතුර අවධියේ ඇති වූ ගැටලුකාරී තත්ත්වයන්
මගහරවා ගැනීමේ අරමුණෙන් මගහරවා ගැනීමේ අරමුණෙන් මගහරවා ගැනීමේ අරමුණෙන් සිතියම් නිර්මාණකරණයට යොමුව තිබේ. සිතියම් නිර්මාණකරණයට යොමුව තිබේ. මෙය විධිමත් සිතියම් නිර්මාණකරණේ මෙය විධිමත් සිතියම් නිර්මාණකරණේ මෙය විධිමත් සිතියම් නිර්මාණකරණේ මූලාරම්භයයි. කුඩා ප්‍රදේශයක භූගෝලීය ලක්ෂණ කුඩා ප්‍රදේශයක භූගෝලීය ලක්ෂණ කිසියම් ප්‍රකාශන මාධ්‍යයක් මතට ගැනීමේ කිසියම් ප්‍රකාශන මාධ්‍යයක් මතට ගැනීමේ අන්න එතන වරහණක් අරින්න. කිසියම් ප්‍රකාශන මාධ්‍යයක් මතට ගැනීමේ අන්න ඒ ප්‍රකාශන මාධ්‍යයන් ටික ලියන්න වරහන් ඇතුලේ මොනවාද ප්‍රකාශන මාධ්‍යයන් උනේ? මැටි පුවරු නේද? ඊළඟට ගල් පුවරු ඊළඟට ගල් ගුහාවල බිත්ති ගල් ගුහා බිත්ති වරහන් වහන්න. ප්‍රකාශන මාධ්‍යයක් මතට ගැනීමේ මෙම ක්‍රියාවලිය ස්ථානීය සිතියම් නිර්මාණකරණයයි. අන්නේ වචන දෙක වෙන වර්ණකින් ලියවනම් හොඳයි. ස්ථානීය සිතියම් නිර්මාණකරණයයි. ස්ථානීය සිතියම් නිර්මාණකරණය. ඒ කියන්නේ පොදේ පුංචි ප්‍රදේශයකදී වෙච්ච තොරතුරු ටික මේ ප්‍රකාශන මාධ්‍ය මතට ගන්න වැඩි. හරි? පොඩි ප්‍රදේශයේ නිසා අපි කව ස්ථානීය සිතියමක් තමයි ඉස්සෙල්ලාම මිනිස්සු හඳින්නේ. දැන් මේ විදිහට මේ ශිෂ්ටාචාර ක්‍රමයෙන් දියුණු වෙනකොට ඒ ශිෂ්ටාචාරවලදී වෙච්ච වපසරිය මේ කියපු ප්‍රකාශන මාධ්‍යයන් මත ඇඳ සිතියම් නිර්මාණය කළා මිනිස්සු. නේද? දීර්ඝ කාලයක් එකම වැඩේ කරනකොට මොකද වෙන්නේ? දැන් ඔබ උනත් යම් කාර්යයකට පළවෙනි දවසේම ගියාම ඒ විවිධ අඩුපාඩු පවතින සිද්ධ වෙනවා නේද? අපි හිතමුකෝ මෙහෙම ප්‍රස්තාරයක් අඳින්න යනවා. ප්‍රස්තාරය අඳින්න ගියාම පළවෙනි දවසේ සෑහෙන වෙලාවක් යනවා ප්‍රස්තාරය අඳ ගන්න. නේද? එහෙම ලොකු වෙලාවක් වේදම් කරලා ආ ප්‍රස්තාරය අඳලා ආපහු වෙන්න බලනකොට ප්‍රස්තාර විවිධ අඩුපාඩු දෙනවා. එක් වාක්‍ය දෙක නම් කරලා නැහැ, මූලාශ්‍රය දාලා නැහැ, සමහර ප්‍රස්තාරේ මාතෘකාවක් නැහැ, යතුරු දාලා නැහැ. වගේ අඩුපාඩු ගොඩක් තියෙනවා. ඒ පළවෙනි දවසේ අත්දැකීම් අඩු වෙන වැඩි නේද? ඒ නිසා ඔය අපි හිතමු ප්‍රස්තාර අභ්‍යාසම ඔයා දැන් කරගෙන ඇවිල්ලා 50ක් ඉවර කරලා තියෙනවා. හරි ප්‍රස්තාර අභ්‍යාස 50ක් විතර කළා කියන්නකො. එතකොට මේ ප්‍රස්තාර අභ්‍යාස 50ක් විතර කරනකොට ඔයා අර පළවෙනි ප්‍රස්තාරය අඳින්න ගත්ත කාලේ ගන්නේ නැහැ. 50 වෙනි ප්‍රස්තාරය අඳින්න. නේද? ඇයි ඔයා වැඩි සම්බන්ධයෙන් ප්‍රවීණත්වයක් ලබලා තියෙන්නේ. නේද? යම් ප්‍රවීණත්වයක් පෙර පුහුණුවක් දැන් ඔයා ලබනවා. එතකොට මේ සිතියම් යන්ත වැඩිත් එහෙම තමයි. අර ස්ථානීය සිතියම් අඳින්න පටන් ගත්තා ඒ වැඩි දිග කාලයක් කළා. පුංචි ප්‍රදේශයක තියෙන තොරතුරු ටික හරියට නියමාකාරයෙන් අර ප්‍රකාශන මාධ්‍ය මත හරියටම සටහන් කරගන්න මිනිස්සුන්ට දැන් හැකියාව තියෙනවා. හරිද? දැන් මේ සිතියම් නිර්මාණකරණය සම්බන්ධ විශේෂ ප්‍රාගුණ්‍යයක් මිනිස්සුන්ට තියෙනවා කියලායි මේ කියන්නේ. හරිද? දැන් මේ විදිහට මේම කාලයක් මේ ස්ථානීය සිතියම් නිර්මාණකරණයේ නියැලලා යම් ප්‍රවීණත්වයක් ඒ කාර්ය සම්බන්ධයෙන් ප්‍රගුණ හසුරු කුසලතාවක් ලබා ගන්නකොට මිනිස්සු ඊට පස්සේ යොමු වෙන්න පටන් ගන්නවා උදේ දෙවනි වැදගත් සම්දිස්ථානයට. දෙවනි වැදගත් සම්දිස්ථානය තමයි ලෝක සිතියම් නිර්මාණකරණය. පොඩි ප්‍රදේශයක තිබුණු තොරතුරු ටික ප්‍රකාශන මාධ්‍යයක් මතට අරගෙන ස්ථානීය සිතියම් ඇඳලා ඒ වැඩි දීර්ඝ කාලයක් කළා. අත්දැකීම් දැනුම පළපුරුද්ද ලැබුවා. දැන් මොකද යනවා? ඔන්න දෙවෙනි පියවරට යනවා. මුළු ලෝකෙම දැන් සිතියම් ගත කිරීමේ පොඩි try එකකට මිනිස්සු ගිහිල්ලා දැන්. නේද? පොඩි උත්සාහයක නිරතලා ඉන්නවා. ඒ වගේම තමයි මේක සිද්ධ වෙන්නේ අර දේශ ගවේෂණ වගේ දේවල් පුළුල් වීමත් එක්ක.
මුළු ලෝකයේම මුළු ලෝකයේ පිළිබඳව අධ්‍යයනය කළ මිනිස්සු දත්තුරු එකතු කරන අර ලෝකයේ පිළිබඳ යම් අවබෝධයකුත් දැන් තියෙනවා. අර ස්ථානීය සිතියන් ඇඳලා ගත්ත දැනුමයි ලෝකයේ ගවේෂණය කළා ඒ හරහා එකතු කරගත්ත දැනුමයි කියන දෙකම දැන් මිනිස්සු ළඟ තියෙනවා. දැන් ওই කියන දැනුම කාණ්ඩ දෙකම මිශ්‍ර කළා දැන් යනවා ලෝකීය සිතියමට නගන්න. හරි මෙන්න මේ ලෝකයේ සිතියමට නැගීමේ කාර්යයේදී මුලින්ම මේකට අපොත් තියන්නේ එහෙම නැත්නම් මේ වැඩේ ආරම්භ කරන්නේ බටහිර රටවල් වල මිනිස්සු. හරිද? බටහිර රටවල් වල මිනිස්සු. ඒගොල්ලෝ තමයි ලෝකයේ සිතියමට නැගීමේ කාර්යයට අවතීර්ණ වෙලා මේ වැඩේට නායකත්වය දීලා කටයුතු කරන්නේ. එතෙන්දී අපිට පේනවා ටොලමි නේද? ඊළඟට අර්වින් ට්‍රේස් ඊළඟට හෙක්ටායස් මේ වගේ සිතියම් විද්‍යාඥයෝ මූලිකත්වය අරගෙන කටයුතු කරනවා. හරි? ඒ වගේම තමයි මේ බටහිර ජාතීන් කරන වැඩේ දිහා බලා ඉන්නවා මේ පෙරදිග රටවල් අය. හරි? පෙරදිග රටවල් අය. හරි ඒ කාර්යයටම ඒගොල්ලොත් යනවා. ඒ පස්සෙම ගිහිල්ලා මේගොල්ලොත් මොකද කරන්නේ? සිතියම් නිර්මාණකරණය කරනවා. මොන සිතියම්ද? ස්ථානීය සිතියම් නෙමෙයි. ලෝක සිතියම් දැන් අඳින්න බලනවා. එක ජාතීන් සිතියම් අඳිනවා. ඇමරිකානු ජාතිකයෝ සිතියම් අඳිනවා. ඊළඟට චීන ජාතිකයෝ අඳිනවා. ඔහොම විවිධ රටවල් වල මිනිස්සු දැන් ලෝකයේ සිතියමට නැගීමේ ලොකු උත්සාහයක ඉන්නවා. හරිද? හැබැයි දැන් මේ හොඳ වැදගත් සම්දිස්ථානයනේ. ඉස්සෙල්ලා මිනිස්සු පොඩි ප්‍රදේශයක තිබිච්ච තොරතුරු තමයි සිතියමට ගත්තේ. දැන් try එකක් දෙනවා මුළු ලෝකෙම ප්‍රකාශන මාධ්‍යයක් මතට ගන්න. නේද? හොඳ උත්සාහයක්. හොඳ පිම්මක්. සිතියම් නිර්මාණකරණය කියන ක්‍රියාවලිය. නේද? හැබැයි ප්‍රශ්නයක් තිබුණා සිතියම් ඇඳලා තමයි. ඇඳලාට අඩුපාඩු ගොඩයි. නේද? අඩුපාඩු ගොඩයි. මොකද්ද මේ අඩුපාඩු? තිබිච්ච ප්‍රබලම අඩුපාඩුව තමයි දැන් අපි හිතමු ඇමරිකානු ජාතිකයෙක් යනකො සිතියමක් අතේ තියෙනවා නම් ඒ සිතියම දිහා බලනකොට ඇමරිකාව සහ ඊයවට කලාපයේ තොරතුරු ටික භූගෝලීය තොරතුරු ටික එයා අඳපු සිතියමේ හරියටම පෙන්නලා තියෙනවා. එයා ජීවත් වෙන කලාපේ ඒ පිළිබඳව එයා හොඳට දන්නවා. ඒ නිසා අඳපු සිතියමේ හරියට මේ ටික පෙන්නලා තියෙනවා. හැබැයි ඇමරිකාවේ ඉවතට යනකොට මොකද වෙන්නේ? ඒ නිරූපණය කරලා තියෙන தත්ත්ව තොරතුරු වැරදි. නේද? පිහිටීම් හරිම ආකාරයෙන් නිරූපණය වෙලා නැහැ සමහර තැන්වල. මෙන්න මේ වගේ අඩුපාඩු තියෙනවා. හරි මේ වගේ අඩුපාඩු තියෙන පටන් ගන්නවා. එතකොට චීන ජාතිකයෙක් අඳපු සිතියමක් ගත්තොත් චීනයේ සහ ඒවට කලාපයේ තොරතුරු හරියටම පෙන්නලා තියෙනවා. හැබැයි ඒකෙන් බැහැරට යනකොට මොකද වෙලා තියෙන්නේ? ඒ නිරූපණය කරලා තියෙන தත්ත්ව තොරතුරු නිවැරදි නෑ. නේද? වැරදි සහගත තොරතුරු ඉදිරිපත් වෙලා තිබුණා. මෙන්න මේ ගැටලුවට ඊළඟට මුහුණ දෙනවා. ලෝක සිතියම් තරඟකාරී අන්දමින් මේ පෙරදිග ජාතීන් බටහිර ජාතීන් අඳිනවා. අඳපු හැම සිතියම අඩුපාඩු. මොකද්ද තියෙන පොදු අඩුපාඩුව? පිහිටීම් හරියට නිරූපණය නොවීම. මේ ගැටලුවට මුහුණ දීලා තිබුණා. ටිකක් හරි හොඳ සිතියමක් ඇඳ කියලා කියන්නේ කවුද? පුළුවන් නම් උත්තර දෙන්න බලන්න. ටිකක් හරි හොඳ සිතියමක් ඇඳ කියලා කියන්නේ කවුද? ඔතෙන්දී විද්‍යානුකූල කියන්න බෑ. ඇඳපු සිතියන් අතර තියෙන යම් මට්ටමක තිබුණු හොඳ සිතියමක්ලු ඉරටොස්තනිස් කියන පුද්ගලයා නිර්මාණය කරපු සිතියම. මේ ඉරටොස්තනිස් කියන ග්‍රීක ජාතිකයෙක්. හරි ග්‍රීක සිතියම් විද්‍යාඥයෙක්. මෙයා නිර්මාණය කරපු සිතියමේ ඉන්දියාවට දකුණින් මේ පුංචි ලංකාවත් එයාගේ සිතියමේ පෙන්නලා තිබුණා. ඒකට බලන්නකෝ මේ මිනිස්යාට මේ සිතියම නිවැරදි බව වැඩි කියන එක තහවුරු කරන්න තියෙන සාක්ෂියක් මම ඒකේ. අර ලෝකීය බිම් ප්‍රමාණයත් එක්ක ලංකාවේ තියෙන බිම් ප්‍රමාණය සංසන්දනය කරනකොට ඉතාම පුංචි බිම් ප්‍රමාණයක්. නමුත් එයාගේ සිතියමේ එයා ලංකාව වගේ පුංචි තැනොත් එයාගේ සිතියමේ පෙන්වන්න යා උත්සාහ කළා තිබුණා. ඒ නිසා ටිකක් නිවැරදි සිතියමක් ලෝක සිතියමක් විදිහට නිර්මාණය වුණේ පළවෙනි අවස්ථාවේදී මේ ඉරටොස්තනිස් කියන පුද්ගලයා නිර්මාණය කරපු සිතියම. හරි? එහෙනම් ඔන්න දෙවෙනි වැදගත් සම්දිස්ථානය ගැන ලියන්න යන්න හදන්නේ. අද මම මේ විනාඩි 15ක් කලින් පන්ති ඉවර කරනවා. මම මුලින්ම මේ ගැන කිව්වේ නෑ ඔයගොල්ලන්ට. හරි විනාඩි 15ක් පන්තිය කලින් ඉවර කරනවා විශේෂිත කාරණයක් සඳහා. කමක් නෑ නේද? කවුරු හරි කෙනෙක් මම දැක්කා මේ අත උස්සලා ඉන්නවා මේ මොකක් හරි ගැටලුවක්ද දන්නේ නෑ. එහෙම ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. ඒ වගේම මැසේජ් එකක් දාලා එක්කෙනෙක් අහලා තිබුණා මේ සර් සිතියම් පාඩම දෙවෙනි පාඩමද? ඔව්. දෙවෙනි පාඩම තමයි. පළවෙනි පාඩමේදී අපි කතා කරේ ප්‍රායෝගික විද්‍යාව හැඳින්වීම සහ ක්‍රම ශිල්ප. ඒක එතනින් ඉවරයි. මේ දෙවෙනි පාඩම සිතියම් පාඩම. මේකෙදි තමයි අර මෙට්‍රික් සිතියම් සම්බන්ධ කොටස් සියල්ලම කතා බහ කරන්නේ. දැන් මේකට අවශ්‍ය කරන වටපිටාව. දැන් ගහක් උනක් කපන්න ගියාම ගහ මුල ටිකක් පාදගෙන පිළිවෙලක් කරගෙන ඉන්න එපා නේද? ඒ වගේ මේ සිතියම් පාඩමේ මූලක්ෂණ සිතියම් සම්බන්ධයෙන් එන පාඩමේ
මූලාරම්භය ගැන පොඩ්ඩක් කතා කරා. සිතියම් නිර්මාණකරණය ගැන ඒකේ වැදගත් අවස්ථා ටික කතා කරලා තමයි සිතියමක් කියන්නේ මොකක්ද. ඒ වගේම භූලක්ෂණ සිතියම් කියන්නේ මොනවද? ඔතෙන්ට එන්නේ. එකපාරටම භූලක්ෂණ සිතියම් වලට බහින්නේ නැහැ. හරි. එහෙනම් අපි දෙවෙනි අවස්ථාව ගැන ලියමු ඊළඟ ඡේදයේ. හොඳයි. අපි ඒක ලියලා අදට නවත්තමු ඈ. හොඳයි. ලියන්න මෙහෙම. දීර්ඝ කාලයක් ස්ථානීය සිතියම් නිර්මාණකරණයේ නියැලී. දීර්ඝ කාලයක් ස්ථානීය සිතියම් නිර්මාණකරණයේ නියැලී. දීර්ඝ කාලයක් ස්ථානීය සිතියම් නිර්මාණකරණයේ නියැලී මිනිසා නැත්නම් මානවයා ලබාගත් අත්දැකීම් දැනුම පළපුරුද්ද හා දේශ ගවේෂණවල නිරත වෙමින් ලෝකය පිළිබඳ ඒකරාශී කරගත් දැනුම ප්‍රයෝජනයටගෙන මිනිසා ලෝකය සිතියමට නැගීමට කටයුතු කර තිබේ. මෙහිදී hectares නම් ටිකක් තියෙන්නේ hectares Eratosthenes Claudius Ptolemy Tyre Marinus Erwin Race වැනි බටහිර සිතියම් විද්‍යාඥයෙක් මූලිකත්වයේගෙන කටයුතු කළ අතර පසුව පෙරදිග රටවල සිතියම් විද්‍යාඥයින්ද මෙම කටයුත්තට අවතීර්ණ වී තිබේ. නමුත් දෙපාර්ශවයේම නිර්මාණය කළ
දෙපාර්ශ්වයෙන්ම නිර්මාණය කළ සිතියම් වල පොදු ගැටලුවක් වූයේ පිහිටීම් නිවැරදිව නිරූපණය නොවීමයි. පිහිටීම් නිවැරදිව නිරූපණය නොවීමයි. හොඳයි. එහෙනම් දැන් මේ කතා කළේ සිතියම් නිර්මාණකරණයේ ආරම්භය ඉතා දීර්ඝ ඉතිහාසයක් කියලා කියනවා. හැබැයි ඒක තහවුරු කරන ලිඛිත සාක්ෂියක් අපිට හම්බ වෙනවා බැබිලෝනියානු නගර සැලැස්මක් ඇඳපු මැටි පුවරුවක කොටසක් විදිහට. නේද? ඒක හම්බුනාට පස්සේ තහවුරු වෙනවා සිතියම් නිර්මාණකරණයේ ඉතිහාසය අනිවාර්යයෙන්ම වසර 5000කට වඩා පැරණි කියලා. නේද? අවුරුදු 5000කට වඩා පැරණි බව තහවුරු වෙනවා. එතකොට එතන ඉඳලා අපි බලනකොට මිනිස්සු ඉස්සෙල්ලාම සිතියම් නිර්මාණය කරලා තියෙන්නේ ජලාශුද්ධ ශිෂ්ටාචාර වල හිටපු මිනිස්සු. විධිමත් සිතියමක් ඇදලා තියෙන්නේ. ඒ හේතුව තමයි ගම් වතුර කියන තර්ජනීය ඇතිවෙච්ච ගැටලු निराකරණය කර ගැනීමේ අරමුණ. එතකොට ස්ථානීය සිතියම් ඇඳා මුල් අවස්ථාවේ. ඒ සිතියම් කාර්ය සම්බන්ධයෙන් ප්‍රගුණත්වයක් ප්‍රවීණත්වයක් ලබන මිනිස්සු ලෝකයේ පිළිබඳ දේශ ගවේෂණ වලදී එකතු කරගත්ත දැනුමත් ප්‍රයෝජනට අරගෙන දෙවනි අධීරයේදී යනවා ලොකු වැඩකට. ඒ ලොකු වැඩ තමයි ලෝකීය සිතියමට නැගීම. ඒ වැඩිට අත ගැව්වා. කවුද අත ගැව්වේ? බටහිර රටවල් පිරිසක්. නේද? ඒ පිරිසත් එක්කම කරට කර තරගයක් දෙමින් පෙරදිග රටවල් වල මිනිස්සුත් ලෝක සිතියම් අඳින්න ගියා. හැබැයි දෙගොල්ලෝ මැදපු සිතියම් වල පොදු අඩුපාඩුවක් තිබුණා. ඒ තමයි පිහිටීම් නිවැරදිව නිරූපණය නොවීම. නේද? ඔන්න අපේ කතාව. අදට උතනින් අපි නවතිමු. ඊළඟ දවසේ ඔය ගැටලුවට විසඳුම ඉතලා පොඩ්ඩක් ඉස්සරහට කතා කරන්න තියෙන අවස්ථා දෙකක් තුනක් විතර. ඒ ටික කතා කළාට පස්සේ සිතියම් නිර්මාණ ඉතිහාසය කතා කරලා ඉවරයි. ඊට පස්සේ අපිට සිතියමක් කියන කුමක්ද කියන මාතෘකාව පටන් ගන්න පුළුවන්. හොඳයි. එහෙනම් මම අර කිව්වා විදිහට පෙර සඳහන් කර විදිහට විනාඩි 15ක් කලින් අදට පන්තිය නවත්තනවා. ඇත්තම කතාව කිව්වොත් අපේ මේ මොඩියුල් වැඩසටහන. ඒ කියන්නේ අපිට තියෙනවානේ කාර්යක්ෂමතා මේ විභාග ලියන්න. ඒ විභාගවල පහුගිය දින 3ක අපේ විභාග තිබ්බා. ඒවට අදාළ කරන assignments බාර දෙන්න තියෙනවා අද හවස 3ට පෙර. හරි 3ට පෙර අදාළ ස්ථානයට යන්නත් ඕනි. ඒ ගිහිල්ලා බාර දීලා අවශ්‍ය දේවල් කරගන්න ඉතිරි කාලය තියාගන්න තමයි විනාඩි 15ක් කලින් පන්තිය ඉවර කළේ. මම හිතනවා කවුරුත් මායික ඒ නිසා ඒක සම්බන්ධයෙන් ගැටලුවක් ඇති කරගන්න එකක් නැහැ කියලා. එවනම් විනාඩි 15ක් පන්තිය කලින් ඉවර කළාට මම ඊළඟ දවසේ විනාඩි 15 වලට අල්ලලා දෙන්නම් පාඩමක් කරන්නේ නැහැ. එහෙනම් අද පාඩම මම මෙතනින් නවත්තන පුතේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් පන්ති ඉවර කරන්න කලින් තව විනාඩියක් දෙන්න මොන හරි අහලා දැනගන්න දෙයක් තියෙනවා නම් අහන්න පුළුවන්. කියන්නේ මසින් කියන්නේ නෑ නේ. හොඳයි. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා. අයිබෝවන්.